කියලා ඔබ සම අද දිනේදී අපේ ගොඩක් ප්‍රොෆෙසර් ආනන්ද කුමාර සර්ගේ Facebook page එකේ දාපු post එකකට ගොඩාක් ළමයි response කරලා අපිට දිගටම call කරා. අපි ඊයේත් 1:30ට meeting එකක් තිබ්බා ඒ සම්බන්ධයෙන් විස්තර කරන්න. ඊයේ මිස් වෙච්ච ළමයින් ගොඩක් තව request කරලා තිබ්බා. පුළුවන් නම් අපිට නැවතත් සර්ගේ සර්ත් එක්ක කතා බහ කරන්න. සර් කලා විස්තර දැනගන්න ඊට සලසන්න කියලා. ඉතින් ඒක නිසා අද අපි මේ මීටින් එක ලෑස්ති කරලා ඉතින් ප්‍රොෆෙසර් ආනන්ද කුමාර අපිත් එක්ක ජොයින් වෙනවා. ඔබ කවුරුත් දන්න සර් අපිත් එක්ක ජොයින් වෙනවා LNBTI ගැන විස්තර කරන්න. ඉතින් මම සර්ට කෙලින්ම බාර දෙනවා වැඩි කාලයක් ගන්න නැතුව. ස්තුතියි. හොඳයි සුබ සන්ධ්‍යාවක් වනේ දෙච්චර හැන්දෑව වෙලා නැහැ. ඔව්. බොහොම ස්තුතියි සියලු දෙනාම අද පැමිණුණා වුණාට ඊයේ අපි හදිසිය වගේ ඊයේ සෙෂන් එක තිබ්බේ අතටම සමීරා මිස් කිව්වා වගේ මට සම්බන්ධ Facebook එක කරා සම්බන්ධව මම විශාල සංඛ්‍යාවක් මේ දවස්වල අපිට පණිවිඩ වෙලා තියෙනවා. ඒ කියන්නේ හේතුව අත්තටම දැන් ජපානයේ දැන් ලංකාව වගේ රටක් ගැන බලපුවාම අපිට නොයෙකුත් මේ අවිනිශ්චිතතාන් තියෙනවා නේද? මේ රට කොහාටද යන්නේ අපේ තරුණ දරුවන්ට මොකද වෙන්නේ? ඒතකොට දෙමාපියෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියන නොයෙකුත් ප්‍රශ්න අපිට මේ බොහොම අසරණ තත්ත්වයක ඉන්න හුඟාරියක් වැඩි ඉතින්. ඉතින් ඒ අතරතුර දැන් මෙතෙක් කල තරුණ අයට ඉගෙන ගන්න එහෙම අවස්ථා ලැබුණේ. ඒ කියන්නේ දැන් රජයේ විශ්වවිද්‍යාලයට යන සුළු සංඛ්‍යාවකට ඇතුල් වෙන්න පුළුවනි. එතකොට ඊට පස්සේ මේ පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා දෙනවද? නගික. අමතර තව ඔව් ප්‍රොෆෙසර් මන් දෙන්නම්. යනවා. එතකොට ඒ ගියා වුණත් අපි ඉඳ වෙලා තියෙන්නේ එක යම්කිසි අර මොකක්ද කියන්නේ මේක මත එහෙම නැත්නම් අපේ වැඩ කරන ක්‍රම යම්කිසි එක ලංකාවට ආවේනික වෙච්ච ක්‍රම පිළිවෙලකට තමයි අපි ඉන්නේ වගේ රටක් ඇතුළත. නමුත් රට වල හැටි බලපුවහම පිටරටවල් ලංකාවට වඩා වෙනස් නේද? ඒ කියන්නේ අපි දන්න ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි සමාජ වශයෙන්ද. එතකොට මේ තාවුනද මේ රැකියාවල් වශයෙන්ද ඒ සේරම ලංකාවට වඩා වෙනස්නේ. දැන් අපි හිතන විදිහ හරි කියලා ලංකාවෙන් වල අපි හිතුවට ඔක පිටරට ගියාම ඊට වඩා වෙනස් කියලා හිතන අපිට තේරෙනවා. එතකොට දැන් higher studies ගැන බලමු. දැන් අපි ලංකාවේදී කරන්නේ මොකද්ද? රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගියොත් ඊට පස්සේ බොහෝ මහන්සි වෙලා ඒකෙන් උපාධියක් අරගන්නවා. ඒකෙන් රටට මේ වැඩක් තියෙන අය බිහි වෙනවම කියලා හිතන්නේ නැහැ නේද? ඩිග්‍රී එක නම් ලැබෙනවා කියන හොඳ මහත කඩදාසියක් හම්බ වෙනවා නේද? ඒ වුණාට ඒකෙන් හොඳ රැකියාවක් ගන්න පුළුවන් කියලා හිතන් ඇෂුරන්ස් එකක් නැහැ. අනික විශ්වවිද්‍යාලයෙන් නැත්නම් ඒ ඉන්ස්ටිටියුට් එකෙන් රැකියාවක් ලබා දෙනවා කියලා මේ ගැරන්ටි එකක් නැහැ. නමුත් මේ ඔය තියෙන්නේ අපි දන්න සිස්ටම් එක. දැන් මම අවුරුදු 40ක් පමණ ජපානයේ ඉඳලා විශ්වවිද්‍යාලවල සාමාන්‍ය මේ ලොකු මේ වගකීම් තියෙන තනතුරු වල හිටියා. ඒ කියන්නේ ජපාන් දරුවන් විශ්වවිද්‍යාලවල අරගෙන ඒ අය හොඳට ට්‍රේන් කරලා සමාජයට යවනවා වගේ හොඳ වගකීමක් ඇතුළු කරා. අපි ජපානයේදී කරන ක්‍රමය ලංකාවේ ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් වෙනස් කිව්වට දැන් අපිට උතෙන් යන්න බෑනේ සාමාන්‍යයෙන්. දැන් යන්න බැරුව තමයි තිබුණේ ඉස්සර. ඒකට අපි හොඳ ක්‍රමවේදයක් ඉදිරිපත් කළා. මේ දැන් මම ඒක පොඩ්ඩක් මේ අර කලින් ලෑස්ති කරපු ස්ලයිඩ්ස් වගේ තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ කරලා මම මේ පොඩ්ඩක් පෙන්නන්න. මේ ඉගෙන ගැනීම පමණක් නෙමෙයි දැන් මම ඉස්සෙල්ලා කිව්වේ ජපානයේදී කරන්නේ දැන් උගන්නන එක විතරක් නෙමෙයි උගන්නලා නැත්නම් ඊට පස්සේ රැකියාවට යනකම් විදිහට higher education model එක තියෙන්නේ. ඕක අපි මෙන්න මේ ලංකා නිප්පොන් බිස්ටෙක් ඉන්ස්ටිටියුට් කියන ජපානයෙන් ලංකාවේ හදපු පළවෙනිම උසස් අධ්‍යාපන ආයතනයයි ඕක මගින් මේ ලංකාවේ අයට දෙනවා. ඇත්තට තාම පත්තරයක ඇඩ් එකක්වත් දාලා නැහැ. ඒක නිසා හොඳ දෙනෙක් දන්නේ නැහැ. අර මට පුද්ගලිකව සම්බන්ධය එහෙම නැත්නම් අපේ ස්ටාෆ් එකට සම්බන්ධය විතරයි තාම මේකට ජොයින් වෙන්නේ. දැන් නුදුරණාගතේ අපි තව ටිකක් වෙන විදිහට විස්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ලංකාවේ තේරුම් අරගනි
මෙතෙක් කල් අපි දැනගෙන හිටපු දෙයට වඩා මේක හොඳයි කියන එක. හොඳයි. ඒ පණිවිඩය අපිට අර මුන් රටේම අයට දෙන්න බැරි වුණා. දැන් අපි සමග සම්බන්ධ වෙච්ච මෙම දැන් අද ඇවිල්ලා ඉන්න අයට අපි ඒක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. LNBT කියන්නේ මොකක්ද කියනවා නම් අපේ මේ කොගා විජියෝ කියන මේ ජපාන් මහත්තයෙක් ඒ මහත්මයා ඒ තියෙන ලොකු software company එකක founder කියන්නේ ආරම්භ කරපු මේ එක්කෙනා ඒකේ ලොක්කත් තුනක් සභාපතිත් තුනක් එතකොට එතුමා මේ පහුගිය කාලයකදී මේ ඉන්දියාව ලංකාව වගේ රටවල් වලට ගිහිල්ලා හිටන් අවසාන වශයෙන් තීරණය කළා ලංකාවේ ඒ software development කරන company එකක් පටන් ගන්න ඕන කියලා. ඒකම ඒ මගේ ලංකාවේ වගේ හැකියාවක් දැනලා එතුමා තීරණය කළා අපි ලංකාවේ මේ හොඳ අය ට්‍රේන් කරලා ජපානයට ගෙනියමු කියන එක. ඉතින් ඒක කරලා හිටන් ඊට පස්සෙ ඒක ඒ ට්‍රේන් කරලා ජපානයට ගෙනියනවා කියන එක හොඳ මේ වගකීමක් ඇතිව කරන විදිහට. ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ ආයතනයක් හදමු කියලා තීරණය කරලා තමයි මේ LNBT කියන එක හදුනේ. දැන් ඇත්තටම මම මේ බින්දුවේ ඉන්න කෙනා ආනන්ද කුමාර කියලා මගේ නම ඉන්ටර්නෙට් එකේ චෙක් කරලා බලන්න කවුද කියලා හිතන් මොකක් විස්තර ගොඩක් ලැබෙවි. තමයි ඉංග්‍රීසියෙන් ලැබෙනවට වඩා ජපානයෙන් තමයි ගොඩක් විස්තර ලැබෙන්නේ. ඒ කියන්නේ මම මගේ ජීවිතේ භාගයකට වඩා හුඟක් වැඩි කාලයක් හිටියේ ජපානයේ. මේ එතකොට ජපාන් අය මාගෙන හොඳට දන්නවා. මම හිතන්නේ ජපානයේ මුග දෙනෙක් ලංකාවේ කෙනෙක් කිව්වොත් මාව වඳිනවා කියන එක උත්තර මේ මොකද කියන්නේ බෝස්ටිං නෙමෙයි කියන්නේ ඒක තත්ත්වය. ඉතින් ඒක මම තව අවුරුදු කිහිපයක් මේ වැඩ කරන්න තිබුණා වුණා. නොයෙකුත් දේවල් කල්පනා කරලා මේ අවස්ථාවේ ලංකාවට එන්නත් ඒ වගේම LNBTI එකේ ප්‍රධානියා බවට වැඩ කටයුතු කරන්න තීරණය කරලා ආවා. ඒ කියන්නේ මොකද්ද? දැන් මේකේ වයිස් චාන්සලර් එහෙම මේ ලංකාවේ කියන්නේ වයිස් චාන්සලර් ජපානයේ විශ්වවිද්‍යාලයක අධිපතියට කියන්නේ ප්‍රෙසිඩන්ට් කියලා. එතකොට දැන් අපේ මේ ආයතනය ඉදිරියට වැඩ කරන්නේ ලංකාවේ ඉගෙනුවා වුණාට දරුවන්ට මේ ඉගෙනීම ලබා දුන්නා වුණාට අපි ඒ ඉගෙනගත්ත සියලුම දෙනා ජපානයේ මේ ආයතන වලට IT තොරතුරු තාක්ෂණයේ ආයතන වලට එහෙම නැත්නම් මේ අපේ පාර්ට්නර් විශ්වවිද්‍යාල වලට ඔන්න වගේ තැන්වලට යොමු කරන නිසා මේ අධිපති කියන තනතුර අපි ජපානයට ගැලපෙන විදිහට මෙහෙදි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට් කියන තනතුර. ඊට අමතරව මම තව ජපානයට එක විදිහට සම්බන්ධයි. ඒක තව පොඩ්ඩක් මම කියන්න. හොඳයි. දැන් අපි දැන් මෙතන හුඟක් දෙනෙක් අධ්‍යාපනයට හුඟක්ම සම්බන්ධ කරන අය ඇවිල්ලා තියෙනවා මම හිතන විදිහට. අපි මේ ලංකාව ඉගෙන ගන්නකොට අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කල්පනා කරපුවම අපේ ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රයිමරි තියෙනවා නේද? ඊට පස්සේ සෙකන්ඩරි තියෙනවා. සෙකන්ඩරි කියන එක O level A level කියලා අපේ IT නේද? එතකොට ඊට පස්සේ ටර්ෂරි এডুকেෂන් කියලා තියෙනවා. ටෙක්නිකල් කොලෙජ්, යුනිවර්සිටි, ග්‍රැජුවේට් ස්කූල් කියලා ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් මොකටද අපි මේ ඉගෙන ගන්න කියන එක බැලුවොත් එහෙම අපි කැමති එකක්. දෙවෙනි එක ලංකාවේ ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ අපි කැමති වුණාට කැමති වෙන හැමදේම ලංකාවේ ඉගෙන ගන්න බෑනේ නේද? ඉතින් අපි ලංකාවේ තියෙන ඒවා වලින් තියෙන එකෙන් අපි කැමති දේ ඉගෙන ගන්නවා. ඔක තමයි තියෙන්නේ. මොකටද ඉගෙන ගන්න කියලා අහුවොත් එකක් තමයි මම ඒකට කැමතියි. මගේ සතුටට කියලා just for satisfaction නේද? මගේ සතුටට. ඉතින් ඒක මම හිතන්නේ එහෙමයි අඩුයි. දෙවෙනි එක තමන් යම් කිසි දෙයක් ඉගෙනගෙන මෙම සමාජයට ලොකු සේවයක් කරලා ඒ වගේම මේ යහපත් ජීවිතයක් ගත කිරීමන අපි බලාපොරොත්තු මොකටද මේ මහන්සි වෙලා මේ නිදි මරාගෙන මේ පාඩම් කරන්නේ. පාඩම් කරන්නේ ඉතින් ඉදිරියටවත් හොඳ ජීවිතයක් ගත කරන්න කියලා නේද? ඒ වුණාට දැන් ওই ටික කරාට මම මෙතන ඉන්න සියලුම දෙනාගෙන් අහුවොත් ඒක ප්‍රශ්නයක්. පුළුවන් නම් ඕගොල්ලෝ ඔය මේ chat box එකේ ලියන්න බලන්න. මේ දැන් ලංකාවේ ඉන්න අය ඉගෙන ගන්න ළමයි සතුටෙන්ද ඉන්නේ? බොහොම සන්තෝෂෙන් ඉන්නේ. yes නැත්නම් no කියන එක පොඩ්ඩක් මේ උදේ chat box එකේ ලියන්න බලන්න. කොහොමද ඔයගොල්ලෝ මේ කියන්නේ yes no කියන එකෙන් විතරක් ඒ දෙකෙන් එක කියන්නේ. අප්පා කෙනෙක් කරන්නේ නැහැ මේ yes කියලා නේද? ඇත්තම තමයි. ඒ කියන්නේ මේක ලොකු කනගාටු දෙයක්. අපිට මේ සතුට වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්තටම. මේ ඒ වුණාට ඉතින් ඇත්ත තත්ත්වය ඔක තමයි. ඒ කියන්නේ මම දැන්
මම ලංකාවට එන්න මේ LNBT එකට එන්න බලාපොරොත්තු වෙන්නේ ගිය අවුරුද්දේ. නමුත් අර මේ කොරෝනා නිසා එන්න බැරුව හිටියා. කියන්නේ ප්ලේන් එකක්වත් යන්නේ නැහනේ. ඉතින් එහෙම ඉඳලා යන්තම් එන්න පුළුවන් වෙච්චලා මේ මාස මාර්තු වල ලංකාවට ආවා. ලංකාවට ආපුවාම ඔය දැන් තියෙන අරගල කියන එක නේද? කියන්නේ ඕවා හැම දැක්කා මේ ගෑස් පෝලිං වල ඉන්න මේ මිනිස්සු ටික දැකපුවාම එතන මිනිස්සු කියන්නේ පිරිමි ගෑනු ළමයි හැමෝම ඉන්නවා නේද? එහෙම නැත්නම් පෙට්‍රල් මේ පොලිම ඒ මිනිස්සු එහෙම ඉන්න විදිහට මේ රට මේ තත්ත්වයට පත් කරපු අයට ඇත්තටම ලොකු පාපයක් ඒ කට්ටිය කරන්නේ. මේ ඒ කියන්නේ අපි හොඳට නම්බුකාර විදිහට හිටපු જાතියක් මේක. ඒ හිටියට අපිට අවාසනාවන්ත විදිහට මේ නම්බුව තියාගෙන ඉන්න බැරි තත්ත්වයකට අපේ රටපත් වුණා. ඉතින් මේ වෙලාවේ මොකද කරන්න ඕන? මේ කරන එකක් තමයි දැන් මම තීරණය කළා මම අත ලංකාවට එනවා කියපුවාම මම ඉස්සෙල්ලා කිව්වේ දැන් මෙතන බලන්න මම කවුද කියලා ආනන්ද කුමාර මම මේ මගන පුරාජීවයක් කරන්න කියනවානේ මම ඔයගොල්ලෝ දන්නේ නැති කෙනෙක්. නමුත් වර්ධවම ලංකාවේ ජපානයේ මේ වගේ තනතුරු ලැබෙනවද කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි තරම් තනතුරු මට ලැබිලා තියෙනවා. මේවා සේරම මේ එකක්වත් බොරු නෙමෙයි. ඔය සමහර අය බොරු කියලා හිතන් තනතුරු පෙන්නන අය ඉන්නවා. එහෙම නෙමෙයි මේවා සේරම 100%ක් ඇත්ත. තව කියලා නැති ඒවාත් මහා ගොඩක් තියෙනවා. ඉතින් මම මේ පොඩ්ඩක් විතර ලිව්වේ. ඒ කියන්නේ මේකයි කියන්නේ දැන් ජපානයේ කියන රට මේ ටෙක්නොලොජිකලි හරි ඇඩ්වාන්ස් කන්ට්‍රි එකක් නේද? ඔය රටට ගිහිල්ලා දියුණු වෙන්න පුළුවන් ඕන තරම්. හැබැයි එකම දේ හොඳට අපි දැනුම අරගන්න ඕන. ජපානය ගැන හොඳට අධ්‍යාපනය කරලා ජපානය ගැන දැනගෙන ජපානයට අවශ්‍ය දැනුම ලබා ගත්තාම ඒකට ඇතුල් වෙන්න පුළුවන් නම් ඊට පස්සේ දිනු වෙන්න හොඳට පුළුවන් කියන හොඳ උදාහරණයක් මේක. මේක ඔයගොල්ලෝ උරුමනා නම් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන පස්සේ හොයලා බලන්න. මේ මගේ නම ඉන්ටර්නෙට් එකේ චෙක් කරපුවම කියනවා මේ ඉතින් කියන්නේ විශ්වවිද්‍යාල ලොකු තනතුරුද එතකොට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ලොකු තනතුරුද එතකොට ජයිකා සම්බන්ධවද නැත්නම් මේ මෙතන මේ ප්‍රෙසිඩන්ට් ජපාන් ඇසෝසියේෂන් for global computers education කියන්නේ ජපානයේ විශ්වවිද්‍යාල 250කට වඩා විශ්වවිද්‍යාල වලින් සම්බන්ධ වෙච්ච සමාජිකයෝ ඉන්න ලොකු ඇකඩමික් ඇසෝසියේෂන් එකක්. දැන් ඒකේ ප්‍රෙසිඩන්ට් පළවෙනි අතවට මම පත් වුණා. ඒ කියන්නේ ඒකට කවදාවත් විදේශිකයෙක් මේ ප්‍රෙසිඩන්ට් වෙලා නැහැ. සාමාන්‍ය වෙන්නේ වෙන්නේ නැහැ. නමුත් මේකේ මම දැන් මේ අපි දැන් ඉන්නේ ග්ලෝබලයිස් සොසයිටි එකන්නේ. ඒ ග්ලෝබල් සොසයිටි එක ගැන එක අපි ඇඩ්වයිස් කරන ඇසෝසියේෂන් එකක් විශ්වවිද්‍යාල 250කට වඩා මේකට සම්බන්ධ වෙලා ඉන්න. ඒ විශ්වවිද්‍යාල 250කට වඩා සම්බන්ධ වෙලා ඉන්න ඇසෝසියේෂන් එකේ ප්‍රධානියත් මම. ඉතින් කියන්නේ මේ ලංකාවේ කෙනෙක්. ඔබ කවදාවත් ඉස්සර නම් හිතා ගන්න බෑ. දැන් උනත් ටිකක් හිතා ගන්න අමාරුයි. නමුත් අර ඉස්සර කිසිසේත්ම බැරි වුණාට දැන් එහෙම පුළුවනි. මේ හේතුව මොකද්ද? මේ අර අපි ලංකාවේ දන්න මොකද හොඳ තනතුරක් ගන්න නම් පන්දන් අල්ලන්න ඕනේ නේද? අපි කියනවා කාගේ හරි ලොකු කිව්වේ නෑ නෑ යාළුවෙක් වගේ කියලා. එහෙම ඒවනේ තිබුණේ. ඒකනේ මේ රට මේ තත්ත්වයට මේ සවුත් උනේ නේද? මේ ජපානය කියන්නේ එහෙම රටක් නෙමෙයි. ජපානය කියන්නේ සුදුස්සන්ට තැන දෙන රටක්. ඉතින් ඒ සුදුස්සන්ට තැන දෙන රටක් නිසා දැන් මේ කට්ටිය මාව තෝරාගත්තා. මම මේ විශ්වවිද්‍යාල 250ක් විතර එකතු වෙලා කරන වැඩවල මේ මූලිකය හැටියට ඉතින් ඒක නිසා මට ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් දේවල් මහ විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම හිතාගන්න අනාගතයේදී ජීවිතය හොඳ සාර්ථක වෙන්න නම් අපි ටිකක් මුලේ කල්පනා කරලා පාවිච්චි කරන්න ඕන. දැන් ලංකාවේ ඉන්නකොට ඇත්තටම නොයෙකුත් අපි මේ එක ඉන්ෆර්මේෂන් දැකලා ඒවට දුර වෙලාවක් තියෙනවා. හැබැයි ඒක ඇත්තද බොරුද කියලා අපි දන්නේ නැහැ. සමහරවිට හොයාගන්න ක්‍රමයක්වත් නැහැ. කොහොම හරි අර මොකද්ද කියන්නේ අර මේ ගඟේ ගහගෙන යනකොට අර පිදුරු ගහේ තෙලනවා වගේ කියලා මේ කතාවකුත් තියෙනවා නේද? අන්නේ වගේ මොකක හරි කමන්නේ එල්ලෙන්න හදන අයත් ඉන්නවා ඉතින් වාසනාව තිබුණත් ඉතින් හොඳයි. හොඳ ප්‍රතිඵල ලැබෙවි. සමහර ලාවට එහෙම අර හොඳට ඔයලා බලලා ගියේ නැත්නම් එහෙම ලොකු අමාරුවකට වැටෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට හිතලා බලන්න උවමනා දෙයක් හැටියට කියන්නම්. හොඳයි. ජපානයේ කොහොමද අපි තරුණයෝ මේ එඩියුකේට් කරන්නේ කියලා යූත් ඩෙවලොප්මන්ට් කොහොමද කරන්නේ කියලා කිව්වොත් එහෙම ජපානයේ දන්නවනේ සියලුම දෙනාම ඉස්කෝලේට මේ රටක් නේද?
ඒකේ ඒ සිස්ටම් එක එඩියුකේෂන් සිස්ටම් එක කියන එක මොන තරම් මේ භූමිකම්පා තිබුණත් මොන තරම් මොනවාද මේ ගම් වතුර ගැලීම තිබුණත් මොන තරම් මොකක්කෝ අර මේ අසනීප තියෙන මොනවා තිබුණත් දැන් මේ කොරෝනා තිබුණානේ කිසිම හේතුවක් නිසා කිසිම ප්‍රෝග්‍රෑම් එකක් පරක්කු කළේ නැහැ. ඒ කියන වෙලාවටම සේරම කළා. ඒ කියන්නේ දැන් මේ කරන්නේ දැන් මම මෙතන මම හිතන්නේ උසස් පෙළ සම්බන්ධයෙන් වැඩි වෙලා ඉන්න හද නිසා මම මෙතන මේ ටික කියන්න. අවුරුදු 18 වෙනකොට අවුරුදු 18 වෙනකොට ඒ මේ ඇකඩමික් එක පටන් ගන්න අප්‍රේල් 1 වෙනිදා. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ඉයර් සේරම අප්‍රේල් 1 වෙනිදා පටන් ගන්නවා. මේ අප්‍රේල් 1 වෙනිදා පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ මාර්තු 31න් ඇකඩමික් ඉයර්ද ෆයිනෑන්ෂල් ඉයර් එකද ඉවරයි. එතකොට ඉස්කෝලේ යන ළමයි දැන් ඒ ලෙවල් ගන්න අය නම් අවුරුදු 18 වෙන අවුරුද්දේදී මාර්තු 31 වෙනකොට ඇකඩමික් ප්‍රෝග්‍රෑම් සේරම ඉවර කරලා ඉවරයි. එතකොට අවුරුදු 19 වෙනකොට මොකද කරන්නේ? යුනිවර්සිටි එකටද නැත්නම් මේ ටෙක්නිකල් කොලෙජ් එකටද කැමති මේ අධ්‍යාපනයට ඇතුල් වෙන අයට ඊළඟ දවසේ ඒ කියන්නේ මාර්තු 31 ඉඳලා මම අප්‍රේල් 1 වෙනිදා වෙනකල් කියන දවස් වලට පෙරත් එක දවසක්වත් වෙනසක් නැහැ නේද? ඊළඟ දවසේ ඉඳලා මේ ඉස්සෙල්ලා ඒ ලෙවල් කළා ඉවරයි. මේ ඒ ලෙවල් කරන ඉස්කෝලෙන් ග්‍රැජුවේට් වෙනවා කියලා එක කියන්නේ ග්‍රැජුවේට් වීම ඉවර වෙලා ඊළඟ දවසේ ඉඳලා තමන් යන්න කැමති විශ්වවිද්‍යාලයට හෝ ටෙක්නිකල් කොලෙජ් එකට හෝ ඇතුල් වෙනවා. එතන ඉඳලා සාමාන්‍යයෙන් මේ විශ්වවිද්‍යාලයකට උපාධිය අවුරුදු 4යි. දැන් අපි මෙහෙදි කියනවා ඔනර්ස් ඩිග්‍රී එක නැත්නම් ස්පෙෂල් ඩිග්‍රී කියලා අවුරුදු 4. සාමාන්‍ය උපාධිය අවුරුදු 3නේ තියෙන්නේ. ජපානයේ අවුරුදු 4යි. අවුරුදු 4යි තියෙන්නේ. එතකොට අවුරුදු 4ක උපාධියක් අනිවාර්යයෙන්ම අප්‍රේල් 1 ඉඳලා පටන් ගත්තාම එතන ඉඳලා අවුරුදු 4ක් ගිය දවසට උපාධිය ඉවර කරගන්නවා. එතකොට ඊළඟට මොකද වෙන්නේ? මේ අප්‍රේල් 1 වෙනිදා ඒ කියන්නේ මාර්තු 31 වෙනකොට උපාධිය ඉවර කරනවා. අප්‍රේල් 1 වෙනිදා වෙන ඉඳලා රැකියාව පටන් ගන්නවා. ඒ කියන්නේ බලන්න කිසිම ටයිම්ලස් එකක් නැහැනේ. දැන් ලංකාවේ අපි දන්න මේ අධ්‍යාපන මොකද සිස්ටම් එක අනුව මේ O levelද A levelද විභාගවල ඉඳලා ඒ විභාග හරියට වෙලාව කියන්නේ නැහැ. ඒකට ප්‍රතිඵල ගන්න කොච්චර කල් වෙනවද නේද? ඊට පස්සේ ප්‍රතිඵල ආවත් යුනිවර්සිටි එකට යන්න කොච්චර කල් බලාගෙන ඉන්න ඕනද? මේ සමහර ලාවට මට දැන් මේ මෑතකදී මේ ඊපෙකද හම්බුණා කෙනෙක් එයා කිව්වා එයාට උපාධිය කම්ප්ලීට් කරන්න අවුරුදු 7ක් ගියා කියලා හිතන්නේ. මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ විතරයි. ඒ කියන්නේ උපාධිය කාල සීමාව අවුරුදු 3යි. අවුරුදු 3 උපාධිය ඉවර කරන්න අවුරුදු 4ක් වැඩිපුර ඉඳ සිද්ධ වුණා. එතකොට ඇතුල් වෙන්න ඒකටත් එහෙමයි. කියන්නේ දැන් මම වුණත් විශ්වවිද්‍යාලයට මේ A level කරලා ඉවරලා අවුරුදු 1කමාරක් විතර මමත් නිකන් හිටියා ඉතින්. ඉතින් අපරාධ කියන්නේ දැන් ඕගොල්ලෝ මෙතන දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ දෙමව්පියෝ ඉන්නවා නම් මේක තේරෙවි. විභාගෙට ඉස්සෙල්ලා අපි සෑහෙන හොඳට මහන්සි වෙලා දැන් අපේ ඔළුව ඉන්ෆර්මේෂන් වලින් තොරතුරු වලින් පිරීලා තියෙන්නේ. ඉතින් පිරීලා තිබුණාට විභාග ඉවර කරාට පස්සේ ඊට පස්සේ පාස් වෙනවද ෆේල් වෙනවද කියලා අපි දන්නේ නැහැ. කොහේද ඊට පස්සේ පාස් වෙනවද කොහාටද යන්න පුළුවන් ඉන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් හරීම අවිනිශ්චිත විදිහකට ඉන්නේ. ඉතින් ටිකෙන් ටික ඉගෙන ගන්න දේ අමතකත් වෙලා යනවා. ඉතින් ඒක ලොකු නාස්තියක් ඇත්තටම. දැන් ජපානයේ ඔය වගේ දේවල් කිසි දෙයක් වෙන්නේ නැහැ. මම මේ ඉලක්ක ටික දාපුවාම මේ ඕනම දෙයක් මේ ස්ක්‍රීන්ෂොට් අරගෙන හිටන් ඕගොල්ලෝ මේ පස්සේ වෙලා අපෝ චෙක් කරලා බලන්න කමක් නැහැ. මේ දැන් මම කියන්නේ මෙන්න මේ ජපානයේ මේ තියෙන ටික අපිට ඔය විදිහටම කරගන්න බැරි වුණාට මොකක් හරි දැන් තියෙන තත්ත්වයට වඩා හොඳ දෙයක් දෙන්න බැරිද කියන එක අපිට කල්පනා කරොත් උත්තරයක් තියෙනවා. උත්තරේ මොකද? පුළුවන්. හොඳයි. ඒ පුළුවන් කියන්නේ මොකද? දැන් මම ජපානයේ ඉඳලා හිටන් ජපානයේ දිහා බලනකොට ඇත්තටම ජපාන් සමාජය ලොකු විදිහට වෙනස් වීගෙන යනවා. දැන් ඉස්සර මම ජපානයට යනකොට ඒ කියන්නේ 1983 මම ගියේ. ඒ කාලේ යනකොට ෆොරිනර්ස්ලට රැකියාව දෙන රටක් නෙවෙයි. මේ ඉගෙන ගන්න දෙන්නේ බොහොම චුටි දෙනා. ඒ කියන්නේ සම්පූර්ණ ජපනීස් වල ඉගෙන ගන්න ඕනේ. ඒක ඉගෙන ගන්නට පස්සේ අනිවාර්යයෙන්ම තමන්ගේ රටට යන්නත් ඕනේ. නමුත් මට හුඟක්ම දුර්ලභ අවස්ථාවක් ලැබුණා. මම ඉගෙන ගන්නකොටම ඒ ආචාර්ය උපාධිය කරනකොටම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මට එන්න කියලා කිව්වා. ඒ කට්ටියගේ රැකියාවට මේ එන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් UN එකේ ජොබ් එකක් ගන්නවා කියන එක තරම් පහසු නෑ නේද? ඒක ඉතින් එන්න කියන්නේ නිකම්ම මගේ මේ අඳුරන කියන කෙනෙක් ඉඳලා නෙමෙයි කියන්නේ. මම කරපු වැඩ බලලා හිටන් මට එන්න කියලා කිව්වා ඉතින් ඒ ගමන ටික කාලයක් නේ එහෙනම් UN එකේ ඉන්නේ කියලා මම හිතාගෙන UN එකට ගියා. ඉතින් ගියත් එක්කම ඊට පස්සේ
මොකක්ද අර මේ 89 කොට මේ යම් කිසි ලංකාවේ කෙලින්ම කියන්නකෝ JVP එකේ තියෙන මේ ත්‍රස්වාදී කටයුතු හන්ද මට ලංකාවට එන්න බැරි වුණා. අපේ නෑදෑය හිටම් මේ මරුණා. ඒ කියන්නේ JVP එකෙන් ඇවිල්ලා මරලා දැම්මා. ඉතින් අන්න ඒ වගේ කාලයකදී මට ලංකාවට ආපහු එන්න බැරුව මම මේ ගාම ජපානයේ හිටියේ. ඒක තමයි වෙච්ච දේ. ඉතින් නමුත් ඒ කාලෙට වඩා කම්පෙයා කරනකොට දැන් බලපුවාම මේ ලංකාවේ ඉන්න අයට යම් කිසි එක ෆීල්ඩ් එකක් ඉගෙන ගත්තොත් ඉතාම පහසුවෙන් මට පෙනෙනවා දැන් මට විතර නෙමෙයි අපේ ආයතන පෙන්නනවා ඕගොල්ලන්ට ජපානයට ගිහිල්ලා හොඳට දියුණු වෙන්න පාරක් හදලා දෙන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය වෙන්නේ දැන් ලංකාවේ ඉඳලා ඉගෙනගෙන ජපානයට ගිහිල්ලා ඉගෙන ගන්න එකත් පුළුවන්. ඒකට හරිය වියදමක් යනවා විතර නෙමෙයි පහසුවෙන් ඇතුල් වෙන්න බෑනේ. ඉතින් ඒ මොකුත් ප්‍රශ්න නැහැ. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණය කියන එක අපි ඉගෙන ගත්තොත් එහෙම ලංකාවේ ඉඳලා අපිට පුළුවන් ජපානයට අවශ්‍ය විදිහට ඉගෙන ගත්තොත් එහෙම ජපානයේ හොඳ ස්ථිර රැකියාව ලබා දෙන්න පුළුවන්. ඔය ස්ථිර රැකියාව කියන එක බොහොම වැදගත් දෙයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනකො මිඩල් ඊස්ට් කියනකො මිඩල් ඊස්ට් යනකොට යන්නේ අපි කොන්ට්‍රැක්ට් ජොබ් එකට නේද? ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් තියෙන අවුරුදු 2යි නැත්නම් අවුරුදු 3යි ඊට පස්සේ ඒක තව එකපාරක් දෙපාරක් එක්ස්ටෙන්ඩ් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ යම්කිසි කාල සීමාවකට විතරයි ඒ ජොබ් එක. සිංගප්පූරු යනකොටත් එහෙමයි නේද? දැන් අපිට පුළුවන්කම තියනවා දැන් LNPTI එක හරහා ඉගෙන ගත්තොත් ඒකේ උපාධිය ලබා ගත්තොත් ඒ වගේ ජපනිස් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තොත් ඒ කට්ටියව ජපානයේ තියෙන ස්ථිර රැකියාවලට යවන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඒක ඇත්තටම හොඳ මේ ඥානවන්ත ක්‍රියාවක් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඉගෙන ගන්නවා කියන එක. දැන් අපි ලංකාවේ ඉන්නකොට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියලා කිව්වට අපි දන්නේ මොකද්ද? දැන් මේ ඉගෙන ගන්න තියෙන හුඟක් ඔය ඉන්ෆර්මේෂන් සිකියුරිටි පැත්ත එහෙම කියලා හුඟ දෙනෙක් ඉගෙන ගන්නවා නේද? අර පොඩි ඇප්ලිකේෂන් කරන ඒවා තියෙනවා. මේ ඇත්තටම ජපානයට ගියාම හැම ෆීල්ඩ් එකේම ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වෙනවා IT ජොබ්ස් තියෙනවා කියන එක තමයි මම මේක එක පණිවිඩයක් ඇරෙන්න කියන්නේ. ඒ කියන්නේ හයිටෙක් කන්ට්‍රි එකක් මේ ඉදිරියට දැනටමත් එහෙමයි ඉදිරියට තව මෙන්න මේ වගේ හැම ෆීල්ඩ් එකකම IT කියන එක නැත්නම් ICT නැත්නම් AI කියන ඒවා සේරම ඉන්ට්‍රොඩියුස් කරන රටක් වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන කියන්නකෝ සර්විස් සෙක්ටර් කියලා කියන්නකෝ සුපර් මාකට් කියලා දෙනවා. දැන් සුපර් මාකට් එකක් කියපුවා අපේ සුපර් මාකට් එකේ වැඩකාරයෝ මහා විශාල සංඛ්‍යාවක් ඉන්නවා නේද? සේවක සේවිකාවෝ. ජපානයට ගියාම සුපර් මාකට් එකේ මේ දැන් ළඟකදී අලුත් මාර්ගයක් තියෙන කවුරුත්ම නැහැ. නමුත් සාමාන්‍ය වේදී කවුන්ටර් එක දිහා විතරක් කවුරු හරි බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් නන්නත් දෙන්නේ. එතකොට කවුද බඩු මේ චෙක් කරන්නේ? කවුද සල්ලි ගෙවන්නේ? කොහොමද සල්ලි ගන්නෙ? මේ එතකොට බඩු හොරකම් කරනවද කියලා කොහොමද මේ දැනගන්නේ? ඒ කියන්නේ දැන් කවුරුත් නැත්නම් අපේ අය කොහොම හරි දැන් බස් එකේ උනත් අර ඉස්සර කතාවක් තියෙනවා නේද? මේ යන්න හදන්න පුළුවන් නම් සල්ලි නොගෙවා කියලා නේද? මේ ඒ වගේ අපේ මේ වගේ කියන කල්චර් එකත් එක්ක බලපුවාම ජපානයේ ওই විදිහට කරොත් එහෙම අපේ කට්ටිය කියලා මොනවා නොකරයිද නේද? ඇත්තටම මම කිව්වේ මම ජපානයෙන් මෙහාට එන දවසේ දෙන්නෙක් මේ නගරවල මේ පොලිසිය ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඉතින් ඕවා හන්ද තමයි. ඉතින් එක්කෙනෙක් ප්‍රකාශ කළා එක්කෙනෙක් මේ ගෑනවෙකට ගහලා මේ පොලිසියට ගෙනිහිල්ලා ඉතින්. ඉතින් නමුත් අර දැන් මේ සර්විසස් එක සුපර් මාකට් එකක් ගැන කිව්වහම සුපර් මාකට් එකේ බඩු ටික සේරම මේ කිසිම සේවකයෙකුගේ සහයෝගය මේ සහාය නැතුව අපිට මුදල් ගෙවලා අරගෙන එන්න පුළුවන් විදිහට සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒක AI නිසා. එහෙම නැත්නම් ICT IoT නේද? ඒ කියන්නේ හැම බඩුවකටම බාකෝඩ් එකක් තියෙනවා. බඩුවක් අරගෙන මේ ෂෙල්ෆ් එකෙන් අරගෙන බෑග් එකට දාලා මේ බාස්කට් එකක් තියෙනවා. බාස්කට් එකට දාපුවාම කෙලින්ම මේක ගත්තා කියලා හිටන් මේ ලකුණු වෙනවා. ඊට පස්සේ බඩු ටික සේරම අරගෙන කවුන්ටර් එකක් කියන මේ එක්සිට් එක ළඟට යනකොට සේරම ගණන් හැදිලා ඉවරයි. දැන් අපිට මෙහෙදි හම්බ වෙන රිසිට් එක වාගේම රිසිට් එක බිලක් එළියට යනකොට බිලක් අතට ලැබෙනවා. බඩු ටික සේරම දැන් ගණන් මේ සේරම පිය වෙලා ඉවරයි කියන්නේ. ඒකේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි ටික ගෙවනවා. එහෙම නැත්නම් IC කාඩ් එකෙන් ගෙවනවා. ඉතින් ඕවාගේ දේවල් හැම තැනකම දැන් කන්ස්ට්‍රක්ෂන් වලත් මේ රොබොටික්ස්ලා එහෙම ගොඩාක් පාවිච්චි කරනවා. ඔන්න ඕක තමයි ජපාන් සමාජය. ඔයගොල්ලෝ කැමති නැද්ද ඔය ජපාන් සමාජය ඔයගේ දෙයකට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න? ඒ කියන්නේ අපි දන්න දේවල් වඩා නොදන්න දේවල් ගොඩක් තියෙනවා කියන එක පොඩ්ඩක් ඒක තේරුම් අරගන්න. ඒක දැනගන්න ඉතින් අපිට ඒ වගේ රටකට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ විස්තර හොයද්දාම තමයි අපිට පේන්නේ. අපි ලංකාවේදී පත්තර නැත්නම් ටීවී කරලා අපිට සේරම පේන්නේ නැහැ.
හොඳයි. දැන් ජපාන් සමාජයේ මෑතක ඉඳලා කොවගේ සමාජයක් හැටියට කරන්න යන්නේ කියලා කියනවා නම් එක වචනයකින් කියනවා ස්මාර්ට් සොසයිටි නේද? අපි ළඟකදී මේ වගේ සොසයිටි එකක් හදන්න හැදුවා. මොකද්ද මේ කෘෂිකර්මයේ මොකක්ද කියන්නේ ඕගනික් සොසයිටි. අන්තිමට මුළු රටම අමාරු වෙනවා නේද? මේ මම වැඩි ඉගෙන කියන්නේ ඔයගොල්ලෝ මට වඩා දන්නවා ඇති. දැන් කියන ස්මාර්ට් සොසයිටි එක කියන්නේ මොකද්ද? සමාජයේ හැම තැනම හැම මොකද්ද කියන්නේ ඇක්ටිවිටි එකක්ම AI නැත්නම් IoT, ICT, IT කියන තොරතුරු තාක්ෂණයට සම්බන්ධව ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මේ වැඩකටයුතු කරවීමෙන් ජීවත් වෙන මිනිස්සුන්ට බොහොම සැපදායක සහ මේ සතුටුදායක ජීවිතයක් එහෙම නැත්නම් ආරක්ෂා සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහට උදව් කිරීම. හොඳයි. ඕකට සම්බන්ධව ජපානයේදී මේ ඒ දවස්වල හිටපු 2017 දී මේ අබේ ෂින්සෝ කියලා හිටපු මේ අගමැතිතුමා ඉදිරිපත් කරපු එක concept එක තමයි society 5.0 කියන එක. පොඩ්ඩක් ඒකේ වීඩියෝ එකක් තියෙනවා පොඩ්ඩක් මේ වීඩියෝ එක දිහා බලන්න. මේක බලන අතරේ ඔයගොල්ලන්ට උමනා නම් මොනවා හරි තව ප්‍රශ්න එහෙම මේ දැන් අහන්න ඕන දේවල් තියෙනවා නම් පොඩ්ඩක් මේ chat box එකේ ලියන්න. මේ වීඩියෝ එක ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ කියන්නේ මේ වගේ වැඩ මේ මොකක්ද කියන්නේ වාතාවරණයක් තියෙන ජපාන මේ රටකට ඔයගොල්ලෝ ගිහිල්ලා ඉතින් විදිහට මේ ජීවත් වෙන්න කැමතිද කියලා. වීඩියෝ එක බලලා ඉවරලා හිටන් මට මේ ඔකට උත්තරේ yes no කියන එකෙන් දෙන්න. ඔයගලගේ උත්තරේ සේරටම පේන විදිහට සේරටම ගන්න. ඒ කියන්නේ අපි තේරෙම මෙතන යම් කිසි අරමුණක් ඇතුව එකතු වෙලා ඉන්නේ නේද? ඔව්. මොකද හිතන්නේ? දැන් ඔය 2017 ඉඳලා ජපාන් කියන රජයේ ස්මාර්ට් සොසයිටි එකක් හැටියට යනවා. දැන් ඔයගොල්ලෝ කැමතිද ඔය වගේ මේ සමාජයක ජීවත් වෙන්න නැත්නම් වැඩ කරන්න නැත්නම් මේ ලංකාවේ ඉන්න එක හොඳයි. ඒක මම මේ නරකයි කියලා කියන්නේ නැහැ. නමුත් ඉතින් අපි තරුණ කාලේ හොඳට වැඩ කරන්න පුළුවන් වෙලාවකට ඒ අපේ තියෙන හැකියාවල් තව තවත් දියුණු කරගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් සොසයිටි එකකට ඉන්නවා නේද? දැන් මේ ඉන්න සියලුම දෙනාම මේ yes කියලා හිතන් කියලා කියන්නේ. ඒක ඇත්තටම කියන්නේ මේකට no කියලා කියන එකනේ සාමාන්‍යයෙන් හිතන එකක් නැති වෙයි. ඒ කියන්නේ අපිට ඕක හිතා ගන්නවත් බැරි. අපේ රටේ හැටියට නම් ඕක මේ ඩ්‍රීම් එකක් නේද? සිහිනයක්. ඒ සිහින සමාජය මේ ලංකාවට නම් සිහිනයක් අපි ජපානයට ගිහම ඕක තියෙනවා ඉතින් අපි ළඟ. එතකොට මොකද ඕක වෙන්නේ කියන එක මම මේ පොඩ්ඩක් මේ ඔයගොල්ලන්ට අර ඉස්කෝලේ පන්තියක මේ ක්ලාස් එකක් වගේ කතාවක් මේ වැඩක් තමයි මෙතන මේ කියවිලා යන්නේ. ඒ කියන්නේ මේ මූලික හේතුව තේරුම් අරගන්න ජපානයේ මෙන්න මේ ඉස්සර පොපියුලේෂන් එක මේ සෑහෙන වැඩි. දැන් එන්න පොපියුලේෂන් එක අඩු වෙනවා. විශේෂයෙන් මෙන්න මේ අවුරුදු 25 සිට 64 කියලා කියන සාමාන්‍ය මේක ජාත්‍යන්තර වශයෙන් වැඩ කරන පොපියුලේෂන් එකේ වැඩි හරියක් කියලා හිතන් කියනවා. ඒ කියන්නේ ඒක බලපුවාම එන්න මේ 2000න් 2004 පහින් විතර පස්සේ මේක ඒ පොපියුලේෂන් එක හුඟා එන්නම අඩු වෙලා යනවා. දැන් ඉදිරියට තවත් අඩු වෙනවා කියලා තියෙනවා. එතකොට මේ පොඩි ළමයි මෙන්න මේ පල්ලෙහා තියෙන 0 ඉඳලා 14 කියලා මේ ඒ කියන්නේ අපේ කියනවා නම් O level විතර දක්වා ළමයි නේද? එන්න ඕකත් අඩු වෙනවා කියලා කියන්නේ. ඉතින් වැඩ කරන ජනගහනය අඩු වෙනවා. එතකොට ඒකේ තව එකක් තියෙනවා මේ ලොකු වැඩක් ඒක මේ ඇත්තටම අපිට ලංකාවේ හැටියට ඒක හිතා ගන්න අමාරුයි. දැන් ජපානය කියන්නේ මේ වයසක මිනිස්සු ඉන්න රටක්. ඒ කියන්නේ හොඳට ඇඟපතේ ශක්තිය තියෙන සනීපවත් වයසක මිනිස්සු ඕන තරම් මහා විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ මෑතකදී මට මතකයි ජපානයේ හිටපු වයසකම කෙනෙක් නැති වුණා කියලා මේ ටීවී එකේ නිවුස් එකක් ගියා මට මතකයි තියෙන අවුරුදු 119ක් කියලා හිටා.
ඒ කියන්නේ දැන් අවුරුදු 100ක් ඉන්නවා කියන එක හුඟ දෙනෙකුට ඉන්න පුළුවන් ජපානයේ. දැන් අපිට ලංකාවේ එක අපහසුයි. ඒ කියන්නේ මොකද අපි මේ ජීවත් වෙන සමාජයේ තියෙන නොයෙකුත් මේ අසනීපද, එතකොට කන බොන කෑම වල තියෙන අපිරිසිදුකමද, නැත්නම් බොන වතුර වල තියෙන අසනීපකම, මේ අපිරිසිදුකමද, නැත්නම් ඔය මේ දමන කෘෂි රසායනික වල තියෙන ඒවා නිසා හැදෙන මේ ප්‍රශ්නද කියලා හිතන්නේ නේද? කියන්නේ මේ අසනීප. ඕවා නිසා ලංකාව වගේ රටක ඉතින් ඒ තරම් ලොකු දීර්ඝ කාලයක් හැමෝටම ජීවත් වෙන්න අපහසුයි. නමුත් ජපානය කියන්නේ ඒ වගේම නෑනේ. මේ ඉතින් ඒක නිසා අර වයසක හොඳ සනීපවත් වයස ගිය මිනිස්සු ගොඩාරියක් ඉන්න නිසා දැන් ඒ කට්ටිය බොහොම සනීපෙන් ඉන්නේ. සනීපෙන් හිටියට සනීපෙන් ඉන්නවා. ඒකට සල්ලි තියනවා. ඒ කට්ටිය එක එක දේවල් කරන්න කැමතියි. ඔය නිවාඩුවක් හම්බෙච්ච ගමන් ට්‍රිප් යනවා, කඳු නගිනවා, එතකොට මේ එක එක ස්පෝර්ට්ස් වර්ග කරනවා. ඉතින් ඒවට උදව් කරන්න තරුණ ජනගහනය අවශ්‍යයි. ඉතින් තරුණ ජනගහනය අඩු වෙන එක නිසා දැන් ඕක මේ අර ස්මාර්ට් සොසයිටි කියන මේ සොසයිටි 5.0 කියන කන්සෙප්ට් එක මත ජපානයේ දැන් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා IT වලට. ඒ වුණානම් ICT වලට. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ ආර්ථිකය කියන එක යම් කිසි නොයෙකුත් කරුණු නිසා හොඳ විදිහට යන වෙලාවල් නරක විදිහට යන වෙලාවල් තියෙනවා. දැන් මේ මිසුහෝ බැංක් කෝපරේෂන් කියන මේ රිසර්ච් ඉන්ස්ටිටියුට් එකෙන් මේ කරලා තියෙන රිසර්ච් එකක ඒ කට්ටියගේ ફોකාස්ට් එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඉදිරියට දැන් අපි ඉන්න මෙන්න මේ හරිය විතර 2022 නේද? 2022 මෙන්න මේ යට පල්ලෙහායි බ්ලූ කලර් ලයිට් බ්ලූ කලර් එකේ තියෙන්නේ රට ඇතුලේ විශ්වවිද්‍යාලවල මේ වලින් පිට වෙන IT ග්‍රැජුවේට්ස්ලාගේ සංඛ්‍යාව. ඒක දැන් පීක් එක ඉවරයි. දැන් එන්න මේක ටික අඩු වෙනවා කියලා තමයි ફોකාස්ට් එක තියෙන්නේ. නමුත් ඩිමාන්ඩ් එක එන්නම වැඩි වෙනවා කියලා මෙන්න මේ ફોකාස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉකොනොමි එක හොඳට වැඩ කළොත් එහෙම මේ මෙතන ලියලා තියෙන්නේ 7,90,000කට ජොබ්ස් IT ජොබ්ස් වල මිනිස්සු නැහැ. එතකොට නරකටම වැඩ කරොත් එහෙම 4,10,000කට මේ IT මිනිස්සු නැති. ඒ කියන්නේ මෙතන ලොකු ෂෝටේජ් එකක් තියෙන මෙන්න මේ නිල් පාට කෑම. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ දැන් 22යි දැන් මෙතන ඉඳලා අපි කියන්නේ LLB එකට ඇතුළු වුණා කියලා අවුරුදු 4ක් ගියාම 26යි. ඒ 26 කියන්නේ මෙන්න මේ කාලේ. මේ කාලේ වෙනකොට තවත් IT මේ ස්කිල්ස් ටික ජපානයට මදි. ඉතින් අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ ગેප් එක ෆිල් කරන්න ටික දෙනෙක් අපි මේ එක්ස්පෙරිමෙන්ටල් බේසික්ස් එකේ කරන කොටසක් තියෙන නිසා තව මහ විශාල ගණනක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට කොහොමද අපි කරන පාඨමාලාවල් උඩ ඉගෙන ගන්න පුළුවන්ද කියලා ටෙස්ටිං උනත් දැන් කරනවා. ඒක නිසා අපි හදන්නේ අපිත් සමග එකතු වෙන අය මෙන්න මේ පාඨමාලා මෙන්න මේ කොටසට දමන්න. එතකොට ඉදිරියට අපි LNPT එකට ගන්න සංඛ්‍යාව වැඩි වෙනවා. දැනට සීමා සහිත සංඛ්‍යාවක් විතරයි අරගන්නේ. හොඳයි. ඔය ජපානයට යවන්න පුළුවන් වෙන්න නම් අපිට මොනවද අපි ලබාගත යුතු හැකියාවල් මොනවද කියන එක මෙතන මේ ස්ලයිඩ් එකේ විස්තර කරන්නේ. ඒ කියන්නේ අපි දන්නවා දැන් IT ජොබ් එකක් කරන්න IT ක්වොලිෆිකේෂන් තියෙන්න එපාය. ඒ කියන්නේ අපි මේ ලංකාවේ තියෙන රජයේ හෝ පෞද්ගලික IT විශ්වවිද්‍යාලයක නැත්නම් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එක IT ඩිග්‍රී එක අත්‍යවශ්‍යම වෙනවා. එතකොට ඊට අමතරව දැන් මේ ඩිග්‍රී එක විතරක් තියෙන අවුල තරම් ඉන්නවා නේද කියන්නේ. ලංකාවේ ඉතින් මේ යුනිවර්සිටිස් වලින් කරන්නේ ඉන්ස්ටිටියුට් වලින් කරන්නේ ඩිග්‍රී එක තියෙන විතරනේ. එතකොට ඒ ඩිග්‍රී එක තියෙන අය මහා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තට මට පුද්ගලිකව Facebook එක හරහා ඕන තරම් මේ ලංකාවේ තම තියෙන පෞද්ගලික සහ රජයේ විශ්වවිද්‍යාලවල ළමයි මට සම්මේ කතා කරලා කියනවා ඉතින් කොහොම හරි රැකියාවක් හොයලා දෙන්න කියලා. ඉතින් ජපානයේ තියෙන එක ප්‍රශ්නයක් තමයි ඒ අධ්‍යාපන සුසුකම තිබුණට පමණක් මත හොඳ රැකියාවක් ගන්න බෑ. ඉතින් ඒකට අත්‍යවශ්‍ය වෙනවා දැන් මේ ස්ලයිඩ් එක මම විස්තර කරලා තියෙන Japanese language skill එක කියන එක. ඒ කියන්නේ ජපන් භාෂාව දැන ගැනීම අත්‍යවශ්‍යයි. හුඟා හොඳට දැනගන්න පුළුවන් නම් ඒ කියන්නේ පාලකයෙක් හැටියට ඉන්න පුළුවන්. එච්චර ලොකු දැනුමක් නැති වුණා සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් සාමාන්‍ය රැකියාවක් කරන්න බැරි කමක් නැහැ. ඒ එක්කම හොඳ ලොකු තනතුරක් ගන්න නම් ඉහළට යන්න නම් මෙන්න මේ ජපානයේ සමාජයේ මිනිස්සුන්ගේ එහෙම නැත්නම් බිස්නස් මේ කම්පනීස් වල මේ ආයතනවල රජයේ ආයතනවල කොහොමද වැඩ කරන්නේ කොහොමද මේ තීරණ ගැනීම කෙරෙන්නේ කියලා ඔන්න ඔය
දැනුම ඉතාම අවශ්‍ය වෙනවා. ඉතින් දැන් අපි LNBTI එකේදී ওই ටික සේරම ඔයගොල්ලන්ට ලබා දෙනවා කියන එක මේක පණිවිඩයක් හැටියට මම කියන්නේ. විශේෂයෙන් මේ ජපාන් සමාජය ගැන දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් මොකද්ද ජපානයට මාවෙනික මේ කස්ටම්ස් මහ විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ නේද? දැන් අපේ රටේ උදාහරණයක් විදිහට නීතියක් තිබුණාට නීතිය මේ ෆලෝ කරන අය කොහොම අඩුයි කියන එක දන්නවනේ නේද? මේ මම වැඩිපුර කියන්නේ ඔයගොල්ලෝ මට දන්නව නේද? දැන් ටයිම්ලිනස් වැඩක් කරනවා කියලා කිව්වොත් එහෙම හරිය වෙලාවට වැඩේ කරන්නේ නැහැ නේද? දැන් 7:00මාරට කියලා කිව්වනම් 7:00මාරට කියලා මේ එකතු වෙමු කියලා කිව්වට ඒකත් තියෙන්නේ 8:00මාරට 9:00මාරට 10ට වෙන්න පුළුවන්. අපි ඒ වගේ කල්චර් එකක ඉන්න කට්ටියක්. නමුත් ජපානයට ගියාම 10:00මාරට එකතු වෙනවා කියලා කිව්වනම් 7:25 වෙනකොට අපි අනිවාර්යයෙන්ම එතෙන්ට වෙලා ලෑස්ති වෙලා ඉන්නේ. මේ අපිට හේතු කියන්න පුළුවන්. දැන් ලංකාව හැටියට කියනවා නම් මේ ට්‍රැෆික්ද නැත්නම් මේ ටයර් එකේ උලන් ගියාද එක හේතු කියන්න පුළුවන්. හේතු ප්‍රශ්නයක් නැහැ. හේතුව කොහොම වෙතත් අපි දන්නවා නම් දැන් වාහනේ මේ පාර පොඩ්ඩක් සවුත් නිසා ඉක්මනට මේ වැදගත් මීටින් එකකට ඉක්මනට ඒ වෙලාවට ඉන්න ඕන කියලා දැනගත්තොත් අපි ඒක ප්ලෑන් කරන්න ඕනේ හරියට. ඒ කොහොම හරි එක්ස්කියුසස් කියන ඒවා ජපානයේ මේ පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ වැඩේ හැටියට තියෙන්න ඕන. ඔබ පුරුදු වෙච්චම හරිම පහසු දෙයක්. එතකොට ජපානයේ අය කිසි කෙනෙකුට බනින්නේ නැහැ. දැන් අපේ අපෝ මම මේ හරිම මේ දුක් වුණා කියලා දැන් අපේ පාර්ලිමේන්තු එකේ මේ පොඩ්ඩක් ඔය වාද කියනවා බලන්න. ඒකේ කරන්නේ මේ පොලිසි මේ ආගියුමන්ට්ස් නෙමෙයි කරන්නේ. ඒකේ කරන්නේ එක එක්කෙනාට මේ මඩ ගහිල්ල නේද? ඒ හරිම ලැජ්ජයි කියන්නේ. ඇයි මේ හොඳට ඉගෙන ගන්න මිනිස්සු ඉන්න රටක් කියන මේ රටේ ඔය වගේ දේවල් වෙන්න කියන එක හරිම දුකයි. ඉතින් ජපානයේම නෙමෙයි ජපානයේ කියන්නේ ඕනම එක්කෙනා ලොකු එක්කෙනාද පොඩි එක්කෙනාද වයසක එක්කෙනාද ලොකු රස්සාවක් තියෙන කෙනාද ගෑනුද පිරිමිද කිසි ભેදයක් නැහැ හැමෝටම හොඳට සලකනවා කියන්නේ කිසිම කෙනෙකුට බනින්නේ නැහැ. එතකොට හොස්පිටැලිටි වලට හරිම මේ ප්‍රසිද්ධ රටක් නේද කියන්නේ මේ කෙනෙකුගේ හිත නරක කරන්නේ නැහැ. එතකොට පිරිසිදු රටක්ද අවංකවද මේ ඔය මේ ක්වොලිටි කියන පැත්ත නම් කියන්න අහන්න දෙයක් නැහැ නේද කියන්නේ ජපාන් බඩුවක් කිව්වොත් ඒක ඔරිජිනල් නම් අපි දන්නා අනිවාර්යයෙන්ම ස්ථිර දෙයක් මේ හොඳ දෙයක් කියනවා නේද. ඉතින් ඕවා ටික අපි හොඳට මේ තේරුම් අරගෙන ජපානයට ගියොත් එහෙම ඕගොල්ලන්ට මේ ජීවත් වෙන්න පුළුවන් දිව්‍ය ලෝකේ ජීවත් වෙනවා කියලා. ඇත්තටම මමත් ලංකාවේ මේ ඉපදිච්ච කෙනෙක් හැටියට අපි ඔය අපාය දිව්‍ය ලෝකේ කියලා කතා කියනවා නේද. ඒවා මේ කොහෙන් නැති අහසේද නැත්නම් පොළොවේද නෙමෙයි තියෙන්නේ අපි ඉන්න ජීවත් වෙන සමාජෙම ඒවා තියෙන්නේ. ඉතින් මම ඒ වගේ අපායවල් කියන රටවල් වලට ගිහිල්ලා තියෙනවා. මම කියන එක හොඳ නෑ ඒක මම ටිකයි නම් ඒ කියන්නේ දැන් ජපානයේ කියන්නේ දිව්‍ය ලෝකයක් ඇත්තට. මේ කියන්නේ අපිට කරන්න බැරි දෙයක් නැහැ ඕනම දෙයක්. මේ නීතියට අනුව සේරම ඒවා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් නීතියට අරු කරන හැටි අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඒ කියන්නේ හැමෝම බොහොම සන්තෝෂෙන් ඉන්න පුළුවන් රටක්. ඉතින් ලංකාවේ මොකද ඒ කියන්නේ පැත්තට බලපුවහම ඇත්තටම මම ඉස්සෙල්ලාම රහව ප්‍රශ්නේ ඔයගොල්ලෝ සතුටෙන් ඉන්නවද කියලා අහපුවාම කිසිම කෙනෙක් යස් කියලා කිව්වේ නැහැ නේද මේ සමාජයට යස් කියලා කියන්න පුළුවන් කීප දෙනෙක් ඉන්න පුළුවන් මේ ඔයද වත්තර මුල්යාර මේ පාර්ලිමේන්තු එකේද ඒකේ නම් ඉන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම නැහැ නේද කියන්නේ දැන් මේ වෙලාව විශේෂයෙන්ම ෆොරින් එක්ස්චේන්ජ් අරගන්න කොච්චර අමාරුද නේද ඒ කියන්නේ දැන් මේ මොකක් හරි පිටරටකට විශ්වවිද්‍යාලයකට නැත්නම් මේ භාෂා පාඨශාලාවකට යන්න උවමනා වුණත් දැන් යන්න සල්ලි ගන්න අමාරුයි. ඒ කියන්නේ අපිට රුපියල් වලින් ගෙවන්න බැහැ නේද? ෆොරින් එක්ස්චේන්ජ් වලින් ගෙවන්නේ නැහැ. ඒකත් කරගන්න බැරි වෙලාවේදී ඇත්තටම තරුණ පරපුර නැත්නම් ඒ අයගේ දෙමාපියන් බොහෝම අසතුටෙන් නැත්නම් අමාරුවකට වැටලා මේ වෙලාවේ ඉන්න වෙන්නේ. ඉතින් හොඳයි. ওই තත්ත්වයේ යටතේ දැන් මම LNBT එක කරා අපි කොහොමද ඔයගොල්ලන්ට උදව් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ ඇත්තටම දැන් අපේ තියෙනවා අපි හිතමු දැන් තරුණ ළමයි මෙහෙ ලංකාවේ පුරුදු වෙලා තියෙනවානේ මේ පොරින් ඩිග්‍රී කරන්න. ඒකේ කරන්නේ මොකද්ද? ලංකාවේදී කොටසක් කරනවා ඒ අනිත් රටේ කොටසක් කරනවා. දැන් මට මේ මම දවස් 3 විතර ඉස්සෙල්ලා මගේ යාළුවෙක් හම්බෙන්න ගියා. ඒකත් ඇවිල්ලා තිබුණා මම එනවා කියලා ඉතින් ආරංචියට මේ එක ගැහන් ළමෙක් එයා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඩිග්‍රී එක කරලා ආපහු ලංකාවට ආපු එක්කෙනෙක්. ඉතින් දැන් එයා ඊට පස්සේ රැකියාවක් නැහැ. නමුත් මේ නිකන් ඉන්න නිසා මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. එයාගේ තාත්තා මට කිව්වා අපේ දුවට ලක්ෂ 90ක් ගියා කියලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉගෙනගෙන එන්න. හොඳයි. ඒ ලක්ෂ 90 කෙනෙක් පොඩ්ඩක් මතක තියාගන්න.
ඒ කියන්නේ දැන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා උපාධිය අරගත්තා මෙහි ආවට රක්ෂාවක් නැහැ. හොඳයි. දැන් අපි මොනවද කරන්නේ? දැන් ඒ වගේ කොහොම හරි ජපානයට ගිහිල්ලා ඉගෙන ගන්න කැමති නම් අපේ තියෙනවා ඩිග්‍රී පාත්වේ කියන කෝස් මේ පාඩම. ඒකෙදී අවුරුදු 3ක් ලංකාවේ ඉන්න ඕනේ. ඒකෙන් අවුරුදු 2ක් ඉන්න ඕනේ LNBTI එකේ. තව අවුරුද්දක් අපි ඉන්ටර්න්ෂිප් එකක් දෙනවා. ඒක ඕගොල්ලන්ට ජපානයට ගියාම හොඳ රැකියාවක් ගන්න ලොකු ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේ IT සම්බන්ධවද ජපන් භාෂාව සම්බන්ධවද එතකොට එහිදී ගන්න රැකියාව ගැන ওই විස්තර ටික පළවෙනි අවුරුදු ඒ 3 ඇතුළත ඕගොල්ලන්ට ලැබෙනවා. ඊට පස්සේ අවසාන වසර දෙක ජපානයට ගිහිල්ලා ඒ වගේ ඒවා කන්ටිනියු කරනවා. එතකොට රැකියාව හොයා ගැනීම සඳහා ඒවට යොමු වෙනවා. එතකොට ඕකට ගියාම දැන් මොනවද ඕකේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා ඔයගොල්ලන්ට ජපානයේ. මොකද පළවෙනි එක තමයි දැන් මම ඉස්සෙල්ලා කිව්වා අවුරුදු 3ක් ලංකාවේ ඉන්නවා. එතකොට ජපානයට ගිහිල්ලා තුන්වෙනි යුනිවර්සිටි එකක අවුරුදු 4 උපාධියක තුන්වෙනි අවුරුද්දට කියන දැනට අපි ඇතුල් වෙනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද එක්සෙම්ප් කරලා තියෙනවා. ඒ කියන්නේ LNBT එකේ ඉගෙන ගත්ත නිසා. එතකොට එහෙදී අවුරුදු දෙකක් වැඩ කරාට පස්සේ ඉගෙන ගත්තාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් එහෙදී මේ ගොඩාක් හරියක් මේ ජපානයේ තියෙන ජොබ්ස් වලට යන්න. ඒ කියන්නේ ජපාන් අයට සමාන විදිහට හොඳ ජොබ්ස් ගන්න පුළුවන්. එතකොට IT ප්‍රොෆෙෂනල්ස් හැටියට ඕගොල්ලන්ට හොඳ ජපාන් කම්පැනි එකක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. අපි හිතමු අතන තව මේ කෙනෙක් ඉන්නවා කියලා දැන් ඉදිරියට දැන් මම කළා වගේ මේ අපි හිතමු මේ පශ්චාත් උපාධි කරන්න කැමති. එහෙමනම් මෙන්න මේ මාස්ටර්ස් නැත්නම් PhD ඔය වගේ ඒවා කරලා එතකොට තවත් ජපාන් සමාජය ගැන අදහසක් ලැබෙනවානේ. එතකොට වැඩිපුර වගකීම් තියෙන රැකියාවල් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාස්ටර්ස් PhD එහෙදි කළොත් එහෙම ඉතින් විශේෂයෙන්ම හොඳ වැඩපක් එතකොට හොඳ තනතුරක් ගන්න පුළුවන්. නමුත් අර අපිට හුඟ දෙනෙක් ඊට පස්සේ කතා බහ කරනකොට මේ අපෙන් ඉල්ලලා සිටියා ජපානයට යන්න කැමති, ජපානෙ ගිහිල්ලා ඇත්තටම රැකියාව කරන්නත් කැමති. නමුත් ඉතින් ජපාන් විශ්වවිද්‍යාලයක් කියන්නේ ටිකක් ගණන් මේ විශ්වවිද්‍යාලයක්. මේ ඒතකොට ජීවත් වීමත් වියදම වැඩි. වැඩිද අපිට ලංකාවේදී ඉගෙනගෙන ජපානයට රැකියාවකට විතරක් යන්න කියලා. ඇත්තටම කියනවා නම් ජපානයේ විශ්වවිද්‍යාල වියදම් වැඩි කියලා කිව්වට ඕස්ට්‍රේලියාවද UK ද වගේ රටවල් වලට කම්පෙයාර් කරනකොට හරිම ගණන් අඩුයි. ඒ වුණත් ඉතින් මේ ජපාන් ගාස්තුව ගෙවන්න එපායි අපි. ඉතින් ඒක අහපු නිසා අපි ගිය අවුරුද්දේ මේ එංගලන්තේ ග්‍රීන්විච් විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා ඔනර්ස් ඩිග්‍රී එකක් ලංකාවේදී ලබා දෙන්න පුළුවන් විදිහට ඕගොල්ලන්ට ඒ ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්නේ ලංකාවේ විතරයි. ලංකාවේ අවුරුදු 4ක් ඉගෙන ගන්නවා A level හරහා නම් O level කරපු අය ඉන්නවා නම් අවුරුදු 5ක් අපිත් එක්ක ඉගෙන ගත්තාම මෙන්න මේ UK ඩිග්‍රී එක ලංකාවේදීම ලැබෙනවා. ඊට පස්සේ ඒ මේ O level හරහා ආවද A level හරහා ආවද කියන එක ප්‍රශ්නයක් නැහැ. අවසාන වසරේදී ඒ කියන්නේ O level හරහා ආවොත් 5 වෙනි අවුරුද්දේදී A level හරහා ආවොත් 4 වෙනි අවුරුද්දේදී ජපානයට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් IT ජොබ් එකක අපොයින්ට්මන්ට් ලෙටර්ස් ලංකාවේදීම ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒක කරන්නේ කිසිම කෙනෙක් කරන්නේ නැහැ LNBT එක පමණයි. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට දැන් මම කියපු ටික පැහැදිලි නේද? දැන් අපේ සේරම මොඩල් තුනක් තියෙනවා. එකක් තමයි ජපාන් ඩිග්‍රී පාත්වේ කියලා ඉතින් ලංකාවේදී අවුරුදු 3ක් ඉන්නවා. ජපානයේ පාර්ට්නර් යුනිවර්සිටි එකක අවුරුදු 2ක් ඉන්නවා. ඊට පස්සේ ජොබ් එක ගන්නවා. දෙවෙනි එක සහ තුන්වෙනි එක තමයි දෙවෙනි එක කියන්නේ A level දැන් මෙතන මම හිතන්නේ ඇති A level කරලා හිටන් pending result කියන result බලාපොරොත්තු වෙන එකයි. දැන් ඒ අය ඉන්නවා නම් අපිත් සමග එකතු වුණොත් අවුරුදු 4ක් ලංකාවේ ඉගෙනගෙන UK ඩිග්‍රී එකක් ගන්න පුළුවන් ලංකාවේදී ඒක ඉවර කරනවත් එක්කම ජපානයේ රැකියාව. අවුරුදු O level හරහා දැන් මේ O level ඉවර කරන්නේ. දැන් අපි O level ඉවර කරපු අයවත් රෙජිස්ටර් කරන්න පටන් ගත්තා. දැන්වත් කීප දෙනෙක් රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒක ගිය අවුරුද්දේ අපි උපාධිය ලංකාවේ පළවෙනි වතාවට ඉන්ට්‍රොඩියුස් කරේ. ඒ කියන්නේ O level කරපුවාම දැන් වෙන ආයතනවල තියෙන ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා ඒක පාස් වුණාම ඩිග්‍රී එකට ඇතුල් වෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා ෆවුන්ඩේෂන් කෝස් කරන්න ඕනේ නැහැ. අපි සමග එකතු වෙන්න අවුරුදු 5ක් අපිත් එක්ක ඉගෙන ගන්න. එතකොට විභාගකින් පාස් වෙන්න. එතකොට අවුරුදු 5 අවසානයේදී UK මේ එකම ඩිග්‍රී එකයි ලැබෙන්නේ ග්‍රීන්විච් විශ්වවිද්‍යාලයේ. එතකොට ඒකම පස්වෙනි වසරේදී ජපානයට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් විස්තර රැකියාවක් ලංකාවේදීම ලබා දෙනවා. ඉතින් ඇත්තටම මේක හරිම හොඳ මොඩල් එකක්. දැන් ඔයගොල්ලෝ මේ අවුරුද්ද නම් ටිකක් පාසෙන් මේ පාර නම් ඇතුල් වෙන්න පුළුවන් වෙයි.
නමුත් ඉදිරියට ටිකක් අපහසු වෙයි කියන එකත් මේ මට පිළිගෙන යනවා. ඒක අපි පොඩ්ඩක් පැත්තකට දාමු කියන දැන් මේ මොකද chance එකක් ඕගොල්ලන්ට තියෙන කියන එක මම කිව්වේ. එතකොට දැන් ජපානය කියන්නේ දැන් මම කියපු ඒවා නේද කියන්නේ ටිකක් අර සාමාන්‍ය අදහසක් ලැබෙන්නේ නැති නේද R&D research and development එක ගාක් මේ ඇස යොමු කරන වැඩ කටයුතු කරන රටක්නේ. ඉතින් ඒ වගේ රටක අපිට ගිහිලා මේ හොඳට වැඩ කරන්න ජීවත් වෙන්න පුළුවන් නම් නරකද? දැන් මේ මම පොඩ්ඩක් IT පාවිච්චි කරලා ජපානයේ කොහොමද දැනට මේ නොයෙකුත් භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ? අපේ ජීවිතය කොහොමද මේ පහසුවට කරගන්න පුළුවන් වෙන්නේ කියන එක මේ සම්බන්ධ පින්තූර ටිකක් වෙනවා. හොඳයි මේක දිහා බලලා නිකන් කාට හරි කියන්න පුළුවන්ද මේ ගෑල් ළමයා මෙතන මොකද්ද කරන්නේ කියලා. කවුරු හරි ඉන්නවනම් chat box එකේ කියලා බලන්න මොකද්ද මෙයා කරන්නේ. මෙයා කරන්නේ මොකද ඒක ඉඳගෙන සෙල්ලම් කරනවද මේ? මම ප්‍රශ්නේ මෙහෙම අහන්නම්. මේ වාහනේ යනවද නැවතිලාද තියෙන්නේ? yes no කියනවා. යනවද? yes යනවා නම් yes කියන්න. යන්නේ මේ නැවතිලා තියෙනවා no කියන්නේ. යනවද නැද්ද? යනවා. අපොච්චියෝ. ලංකාවේදී මේක උනත් මොකද වෙන්නේ? වාගේ උත්තරේ නම් හරියට. ඒ කියන්නේ මේ වාහනේ යනවා දැන් මේ හෙල්ලෙනවා පේනව නේද? මේ වාහනේ යනවා. වාහනේ යනවා වුණාට දැන් මේ එයා පොතක් බලාගෙන ඉන්නවා. වාහනේ යනවා. මේ ස්ටියරින් වීල් එක තියෙන තැන එතන ඉඳගෙන ඉන්නේ. දැන් මේ එහා පැත්තේ වාහනේ යනවා පේනව නේද? මේ මෙතන වාගේ මෙතන වින්ස් ස්ක්‍රීන් එකේ තියෙනවා ඕටෝ පයිලට් මෝඩ් කියලා එකක්. ඒ කියන්නේ ජපානයේ දැන් වාහන හදනවා මේ අපි වාහනේ ස්ටියරින් වීල් එක අල්ලන්නට වාහනේ ඉබේම තමන් එලවගෙන යන විදිහට සිස්ටම් එක හැදලා තියෙනවා. කියන්නේ ඒකට AI සම්බන්ධයි නේද? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒතර වාහනේ වටේම තියෙනවා සෙන්සර්ස්. ඕවා මේ කොහේ හරි තියෙන සැටලයිට් එකකට සම්බන්ධයි. මේක මේ හරි හයිටෙක් මැෂින් එකක් ඇත්තටම. ඉතින් ඒවා සියරම කන්ට්‍රෝල් කරන්නේ IT කරන මිනිස්සු. දැන් වාහනේ හදන්නේ අපි දන්න හැටියට ඉස්සෙල්ලා මෙකැනිකල් ඉන්ජිනියර් නැත්නම් ඔටෝමොබයිල් ඉන්ජිනියර් නේද? ඔටෝමොබයිල් ඉන්ජිනියරින් කරාට දැන් මේ ටික කරන්න බෑ ඔටෝමොබයිල් ඉන්ජිනියර්ස්ලාට. මේ ටික කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලාට. සොෆ්ට්වෙයාර් ඩෙවලොපර්ස්ලාට. ඉතින් මේ වගේ රැකියාව ඉස්සර තිබුණේ නෑනේ. මේ ඉතින් මේ හරිම මේ මොකක්ද කියන්නේ අපිට නම් හිතා ගන්නත් බැරි මේ ලෝකයක් ලංකාවේ ඉන්න කෙනෙකුට. ඉතින් මේ ඕටෝ පයිලට් වාහන කියනවා දැනටම මාකට් එකේ දාලා තියෙන ඕන තරම්. දැන් මේ තියෙන මේ Nissan ළගේ Nissan Pro Pilot මේ වර්ග කියලා කියන්නේ මේවා සේරම ඕටෝ පයිලට් සිස්ටම් එක තියෙන වාහන. ඒ කියන්නේ වාහනේ ස්ටියරින් වීල් එක අල්ලන්න නැතුව යන්න පුළුවන් විදිහට කොටසක් තියෙනවා ඉතින්. ඉතින් මේවා සේරම පිටිපස්සේ තියෙන මම එක වචනයකින් කියනවා නම් IT information technology. එතකොට මේ artificial intelligence robotics වගේ ඒවා. මේ ඔන්න වගේ දේවල් තමයි පිටිපස්සේ තියෙන්නේ. හොඳයි දැන් ඒක robotics කියලා කියනවා robotලා කියලා අපි කියනවා නේද? අර ගමේ ඉන්න robot නෙමෙයි කියන්නේ මෙයාට ලොකු වැඩ කරන්න පුළුවන් කියන්නේ. මිනිහෙක් කරන ඒවා මිනිහෙකුට වඩා හොඳට කාර්යක්ෂමව කරන්න පුළුවන්. දැන් මිනිහෙක් වෙච්චාම අපිට දැන් මේ පෞද්ගලික දාසන කඳුළු ගෑස් ගැහුවා නේද අපේ තරුණයන්ට මේ යම්කිසි අවස්ථාවක. අපිට නම් S2 පේන්නේ නැති වෙනවා නේද? අපිට එතන ඉන්න බැරි වෙනවා කියන්නේ මේ කඳුළු වෙනවා. නමුත් මේ රොබට් එහෙම හිටියනම් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඉතින් අන්න ඒ වගේ මේ දැන් මේ අතරම මම කිව්වේ එක ඔය මේ නැචරල් ඩිසාස්ටර්ස් වලදී එහෙමත් මේ රොබට්ලා ගාක් වැඩ කරනවා. එතකොට මේ වාහන හදනකොට ඔය වෙල්ඩින් කරන්න සේරම රොබට්ලා. පේනවා නේද? මේ ලංකාවට වඩා සම්පූර්ණ වෙනස් දෙයක් අතර තියෙන්නේ. එතකොට මේ රොබොට් මොකද කරන්නේ? මෙයා මේගොල්ලෝ මේ සින්දු කියනවා ට්‍රම්පට්. අතන වෙලාවක් තියෙනවා මට මේ මියුසික් එක ඔයගලන්ට මේ කියවන්න තරමද මේ ගෑනු ළමයා මේ එතන පුදුම වෙලා. ඒ කියන්නේ ට්‍රම්පට් එක පිමින්නේ මිනිහෙක් නෙමෙයි මේ රොබොට්. ඒ වගේ සර්විස් රොබොට් කියලා වගේ කියන්නේ. එතකොට දැන් එයාපෝට් වල මේ මග පෙන්නන්නේ රොබොට්ලා මේ අර කොහෙද අපිට අහවල් කවුන්ටර් එක කොහෙද නැත්නම් අහවල් එක්සිට් එක කොහෙද කියලා අහපුවා මේ රොබොට් තමයි කියලා දෙන්නේ. එතකොට රෙස්ටෝරන්ට් එකට ගියාම නැත්නම් එක මේ තියන්නේ අර නර්සරි හෝම් එකක ඒකේ බඩුව ගෙනියන්නේ බඩුව අදින්නේ මේ රොබොට්. ඉතින් ඕවගේ මේ මිනිස්සු තල්ලු කරන්නේ රොබෝලා ඉන්නවා. එතකොට දැන් මේ වගේ මිනිස්සුන් උස්සන්න බර උස්සන්න ඒවට පුළුවන් රොබෝලා දැන් හදමින් ඉන්නවා. ඉතින් ඕවගේ සමාජයක් මේ ජපානයේ තියෙනවා කියන එක තමයි. දැන් මේ
අර වැඩිහිටියයි මේ වැඩිහිටියාත් එක්ක කතා බහ කරන්න මිනිස්සුන්ට හැම වෙලේම එතන ඉන්න මේ මිනිස්සු ඉන්න එක වැඩි හොඳයි. නමුත් අර මිනිස්සුන්ට දැන් මම කියවනේ ඉස්සෙල්ලා ශ්‍රමය අඩුයි කියලා, තරුණය අඩුයි කියලා, වැඩ කරන ජනතාව අඩු වෙන නිසා ඒකට මේ ඔයගේ රොබොට්ස්ලා වගේ ඉන්නවා. දැන් ඔය රොබොට්ලා එකම දේ කියනවනේ මේ දැන් මේ මෙතන නාකි ආච්චි කෙනෙක් නේද? ඒ ආච්චි අහන ප්‍රශ්නෙට මොකක්ද ඔයාගේ නම කියපුවාම එයාගේ නම කියනවා. එතකොට දැන් අද කොහොමද? අද ටිකක් රස්නේ නේද? කිව්වත් එහෙම නෑනේ. අද කොහෙද රස්නේ? ඊයේ ඊට වඩා රස්නේ. ඔන්න ඔයගේ උත්තර දෙන්න ඔය කට්ටිය. ඒ කියන්නේ මමත් යන එක තැන්වල වගේ තියෙනවා. මම පොඩිලාට බීලු කරනවා. බීලු කරපුවම අපෝ මොකද්ද ඔයා කිව්වේ කියලා හිතා අර අපි මිනිහෙක් කරන රියැක්ෂන්ම මේ කට්ටියට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ රොබොට්ස්ලා ඉන්නවා. මේ ඒවා පිටිපස්සේ තියෙන්නේ IT කාර්යයන්ගේ වැඩ තමයි. එතකොට දැන් මේ කොරෝනා කාලේදී බලන්න අපිට දොස්තර කෙනෙක් ළඟටවත් යන්න බැරි වුණා නේද? මේ කියන්නේ දැන් දොස්තරුණත් බයයි ලෙඩෙක් ගන්න. දොස්තරලාත් කොරෝනා හැදුනොත් මෙති මෙලෝ ගැන වෙලාවක් තිබුණා නේද ඉතින්. දැන් මේ ටෙලිමෙඩිසින් කියන එක රිමෝට් කන්සල්ටන්සි. ඒ කියන්නේ දැන් ස්ක්‍රීන් එක හරහා දැන් මම වුණත් දැන් අද ඉන්නේ ලංකාවේ. නමුත් මම මේ වගේ මේ මීටින්ග්ස් වල මම ජපානයේ ඉඳලා පහසුවෙන් සම්බන්ධ වෙනවා ඉතින්. ඒ කියන්නේ කියන්න ඕන දේ ඕගොල්ලන්ට හම් වෙන්න පුළුවනි. ඔය වගේ ටෙක්නොලොජි දැන් හරියට මේ එදිනෙදා සමාජයට ඇතුළත් වෙමින් තියෙනවා. දැන් මේ මෙතන මේ ආච්චි වුණත් එයා දොස්තර මහත්තයත් එක්ක මේ ස්මාර්ට්ෆෝන් එකෙන් නැත්නම් iPad එකෙන් නැත්නම් කම්පියුටර් එකෙන් සම්බන්ධ වෙලා දැන් අපි පාවිච්චි කරන දැන් උදාහරණයකට මේ මලක තියෙන මේ ඔරලෝසුවකින් එක මේ ඔරලෝසුවේ සේරම data වැටෙනවා මේ දැන් මොනවාද බ්ලඩ් ප්‍රෙෂර් එකද එතකොට මේ පල්ස්ද heart beat එකද එතකොට මේ ඇගේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයද සේරම එනහන්ද ඒ data ටික දොස්තරට දීපුවාම දොස්තරට කියන්න පුළුවන් ඔයාගේ අද ප්‍රෙෂර් එක වැඩි නේ මොනවාද ඊරා කෑවද බුදුදාපිය මොන හරි කෑවද වගේ අර සේරම තමන් ළඟට ගෙන්න ගන්න නැතුව කරගන්න පුළුවන් විදිහට දැන් ඒක ටෙක්නොලොජි එක පාවිච්චි වෙමින් තියෙනවා ඉතින් අපි මොකද මේ IT සෙක්ටර් එක තෝරාගත්තේ කියන එක දැන් මම හිතන්නේ පැහැදිලි ඇති නේද ඒ කියන්නේ එකක් තමයි ජපානයේ මේ වයසක ජනගහනය වැඩි වෙමින් තියෙනවා. එතකොට තරුණ ජනගහනය අඩු වෙමින් තියෙනවා. ඒ වගේම IT වලට ඩිමාන්ඩ් එක හොඳට වැඩි වෙනවා. දැනටම ලේබර් ෂෝටේජ් එකක් තියෙනවා IT සෙක්ටර් එකේ. ඒ සේරටම වඩා ලංකාවේ අයව IT වලට පුහුණු කරන්න හරි පහසුයි. ඒ කියන්නේ දැන් ලංකාව නෙමෙයි ඉන්දියාව වුණත් එහෙමයි කියලා කියනවා. දැන් අපි ඉන්දියාව වල නැහැ අපි මේ ලංකාවේ අය ගැන කතා කරන්නේ. ලංකාවේට දැන් ඕගොල්ලෝ අතර සමහරට අර මොකද කියන්නේ දැනුමේ වෙනසක් තියෙන්න පුළුවනි. ඒ වුණාට අපි රටවල් හැටියට කම්පෙයාර් කරලා බලනකොට ලංකාවේට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. හොඳ මේ ගණන් පුළුවනි. දැන් ඔක කියනකොට දැන් මෙතන කෙනෙක් ඉන්න බල අපෝ මම ගවර්න්මන්ට් කැමති නැහැ නේ කියලා. මේ එහෙම කිව්වට ඔයාට හොඳට ගණන් පුළුවන්. ඒ කියන්නේ අපේ DNA කියලා කියන්නේ ඒකයි. ඒ ලංකාවේ අයට ගණන් පුළුවන්. ඒ මැතමැටික් මේ සයන්ටිෆිකලි හිතන්න පුළුවන් මොකද කියන්නේ ජනගහනයක් තමයි ලංකාවේ ඉන්නේ. අපි අර අපේ කැමැත්ත නිසා නැත්නම් අම්මා තාත්තා කියපු නිසා අපි සමාජයට වෙන මොකක් හරි ෆීල්ඩ් එකක මේ ඒවා තෝරගන්නවා වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. මේ දැන් අපි කියන්නේ අර මොකද කියන්නේ ඩෙවලොපර්ස් නැත්නම් මේ ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා හැටියට අපි දන්නවා ලංකාවේ අය හොඳට IT වලට උගන්වන්න මේ පුහුණු කරවන්න පුළුවන් කියලා. එතකොට LNBTI වලදී කරන්නේ මොකද්ද? ඔය ජපානයට ගැලපෙන විදිහට Japanese model of higher education. ඒ කියන්නේ ජපානයේ විශ්වවිද්‍යාලයේ කරන මොඩල් එක තමයි අපි ලංකාවේදී මේ LNBTI එකදී ඉන්ට්‍රොඩියුස් කරලා තියන්නේ. ඒකේ මොකද්ද වැදගත්ම දේ? විෂය දැනුම දෙනවා විතරක් නෙමෙයි ජපන් භාෂාව උගන්වනවා විතරක් පමණක් නෙමෙයි. මෙන්න මේක. ෆයිනල් ඉයර් ජපානයේ අවසාන වසරේදී රැකියාවලට යොමු කරනවා ළමයින්ට. ඉතින් ඒ වගේම දේ අපි LNBTI එකදී මෙහෙදි කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆයිනල් ඉයර් එකේදී මෙහෙදි ජපානයේ රැකියාවක අපොයින්ට්මන්ට් ලෙටර් එකක් ලබා ගන්නී. එතකොට ඊට පස්සේ ඩිග්‍රී එක ඉවර කරපු ගමන්ම ජපානයට ගිහිල්ලා රැකියාව පටන් ගන්නවා. එතකොට මේ දැන් ලංකාවේ වෙන්නේ කොහොමද? දැන් ඩිග්‍රී එක ඉවර කළාට පස්සේනේ රැකියාව වලට පටන් ගන්නනේ. අපි දන්නේ නැහැ කවදා හම්බ වෙයිද කියලා. දැන් LNPT එකට ආවම ඩිග්‍රී ඉවර කරපු දා ඉඳලම රැකියාවක් තියෙනවා. ඒක තියෙන ලංකාවේ නෙමෙයි ජපානයේ. මම ඒකෙන් කියන්නේ ලංකාවේ රැකියාව නැහැ කියලා. ලංකාවේ වැඩ කරන්න පුළුවනි.
නමුත් පිටරටකට යන්න ඕන නම් ඒක ජපානය නම් අපිට පුළුවන් ජපානයේ සියලුම දෙනාටම විභාග ටික පාස් වෙන සියලුම දෙනාටම ජපානයේ ස්ථිර රැකියාවක් ලබා දෙන්න. එතන ස්ථිර කියන්නේ මොකද්ද? ස්ථිර කියලා කියන්නේ අර කොන්ට්‍රැක්ට් එක ගන්න නෙමෙයි. ඔයගලන්ට පුළුවන් එහෙ ජීවිතාන්තය දක්වා ඉන්න. එතකොට රිටයර් වෙනකල් ඉන්න පුළුවන්. දැන් ජපානයේ රජයේ හෝ පෞද්ගලික මොන ආයතනයක වැඩ කළත් රිටයර් වෙනකොට ලොකු ගාස්තුවක් හම්බ වෙනවා මේ රිටයර්මන්ට් allowance කියලා එකපාරකට. ඊට පස්සේ මාස පතා ජපාන් රිටයර්මන්ට් මේ ජපාන් පෙන්ෂන් එක හම්බ වෙනවා. එතකොට දෙවෙනි එක මේ අර කොන්ට්‍රැක්ට් ජොබ් එකක් නෙමෙයි නිසා අවුරුදු 10ක් විතර සාමාන්‍යයෙන් හොඳ පඩියක් අරගන්නකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට PR කියන එක ගන්න පුළුවන්. එන පර්මනන්ට් රෙසිඩන්ස්. ඒ කියන්නේ මුළු ජීවිතේ පාරම ඉන්න පුළුවන් ජපානයේ. එතකොට අම්මා තාත්තාව ගෙන්න ගන්න පුළුවන්. එතකොට ජපානයේ තියෙන හොඳ මෙඩිකල් සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. වැටුප වැඩි. ඒ හුඟාරියක් දේවල් ඔයගොල්ලන්ට අතට ගන්න පුළුවන්. හොඳයි මම වැටුප ගැන පොඩ්ඩක් කතා කරන්නම් මේ වෙලාවේ. දැන් ලංකාවේ වැටුප නම් මට මේ අත පීයද මේ දවස් ටිකේවත් මේ ලංකාවේ තියෙන එක පෞද්ගලික විශ්වවිද්‍යාලවල වලින් මේ අවුට් වෙච්ච අයත් කතා කරනවා. මම නම කියන්නම්කෝ. හොඳට නම් තියෙන විශ්වවිද්‍යාල කියලා හිතා ගන්නකෝ පෞද්ගලික විශ්වවිද්‍යාල. මේ ඒ වැඩි අයගේ මගෙන් අහනවා ඉතින් ජපානයට බැරිද අපිට රැකියාවක් හොයලා දෙන්න කියලා. මට IT ජොබ් එක තියනවා කියලා. IT දැනම තියෙනවා. මම ජොබ් එකකුත් මේ කරනවා. ඉතින් විස්තර අහපුවා වැටුප කීයද? මේ ඇත්තටම බොහෝම අඩු ගණන් ගන්න. ඒ වැටුප මම කියන එක හොඳ නැහැ කියන්නේ මේ බොහෝම අඩු ගණන් ඇත්තට මේ ගණන් වලට මේ සූට් එකක්වත් ගන්න බෑ හරියකට කියන්න හොඳ කඩේ නේද? ඒ වගේ තමයි තත්ත්වය. කලාතුරකින් කෙනෙක් මට ලක්ෂයකට වඩා තියෙනවා කියලා කියන ඉන්නවා ඉතින් ඒ වුණත් ජපානයේ කොහොමද කියලා කිව්වොත් මේ තියෙන්නේ මේ ජපානයේ මේ පළ කරලා තියෙන මේ දත්ත වලින් මම පොඩ්ඩක් අර අපිට උවමනා කරන විස්තර ටික අරගෙන තියෙන්නේ. දැන් IT සිස්ටම් ඉංජිනේර කෙනෙක් වාගේ කෙනෙක් ඇවරේජ් සැලරි එක වෙනවා yen වලින් ඔය 5.69 මිලියන් කියලා තියෙන එක රුපියල් වලින් මේ yen 100ක් රුපියල් 1.5 yen 100ක් රුපියල් 183 මේ තිත නැහැ yen එකක් රුපියල් 1.8යි දෙන වෙලාවේදී මේකේ වටිනාකම වෙනවා රුපියල් ලක්ෂ 104ක් හරිද එතකොට ඒ කියන්නේ දැන් IT සිස්ටම් ඉංජිනේර දැන් ඕගොල්ලෝ මෙහි LLB ඉගෙන ගත්තොත් මෙන්න මේ කැටගරි එකට පළවෙනි පාස් වෙන්නේ යන්නේ ලක්ෂ 104ක් කියන්නේ කෝටියකට වඩා වැඩි නේද මේ එතකොට දැන් මම කියවර මාස්ටර්ස් PhD වගේ කරලා යුනිවර්සිටි එක ප්‍රොෆෙසර් කෙනෙක් වගේ වුණොත් එහෙම ඉතා විශාල වැටුපක් ගන්න පුළුවන් එතකොට දැන් ඔය කියන ඔය ඉලක්කම 2022 ජනවාරි මාසේ පිච්ච ඉලක්කම තමයි මෙතන ඒ කියන්නේ yen 100ක් රුපියල් 183යි මේ අවුරුද්දේ පෙබර් මේ ජනවාරි මාසේ දැන් මේ මැයි මාසේ බලපුවම කීයද yen 100ක් මෙතන මම ලියලා තියෙන ඉලක්කම ඒ කියන්නේ කීයද එතකොට වෙන්නේ 267යි දැන් මම හිතන්නේ ඊයේ ඊටත් වඩා වැඩිද කොහෙද ඒක අපි මේ රුපියල් වලට කන්වර්ට් කරපුවාම ලක්ෂ 152යි කියන්නේ 1,52 ලක්ෂයක් වෙනවා අවුරුදු මේ සාමාන්‍ය ඇවරේජ් එකට ඇවරේජ් සැලරි එක. ඉතින් මේක ඕගොල්ලන්ට ලැබෙනවා ඕගොල්ලෝ ජපානයේ ඉඳලා. ඒ කියන්නේ IT ජොබ් එකක් කරහා කියොත්. එතකොට දැන් වයස අනුමත කරපුව වෙනස් වෙනවා කියන එකක් දන්නවනේ නේද? දැන් ඕක වුණත් අර ගිය මේ අවුරුද්දේ 2021 ජනවාරි 2022 ජනවාරි වලත් මේ මාසෙත් අතර වැටුප වෙනස මේ දීලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් ඉතා විශාල වැටුපක් නේද? කියන අපි ලංකාවේ නම් ඕක වගේ දෙයක් මේ හිතා ගන්නත් අමාරුයි. හරි. ඔව්. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ පාරට යන්න පුළුවනි අත්‍යවශ්‍ය විදිහටම ඒ කියන්නේ උපාධිය ලබා ගන්න එතකොට ජපාන් ඉගෙන ගන්න එහෙම ගියොත් දැන් අනිවාර්යයෙන්ම ওই කියන ටික ඔයගොල්ලන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ලංකාවේ නම් දන්නවා නේද? මම කීපතාවක එක මේ එලබොරේට් කළා. ඒ කියන්නේ දැන් ලංකාවේ අයට කොච්චර මහන්සි වෙනවත් සමහරලාට උපාධිය ගන්නත් අපහසුයි. ගත්තත් හොඳ රැකියාවක් ගන්නත් අපහසුයි. එතකොට මේ අර ට්‍රේනිස් ලයිටියට ගන්නවා කියන්නේ එච්චර ලොකු වැඩක් ලැබෙන්නේ නැහැ නේද කියන්නේ. ඉතින් ඒ වගේ තියෙන වෙලාවක මොකද ඒ වෙලා තියෙන්නේ කියනවනම් රටට අවශ්‍ය නැති ශ්‍රමිකයන් බිහි කිරීම නේ වෙලා තියෙන්නේ. වුමනා කරන ශ්‍රමිකයෝ බිහි කරා නම් ඔය වගේ රැකියාව නැතුව තියෙන්න බෑනේ නේද? ඒක අපේ උසස් අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්දක්. ඒක අපි හදන්න ඕන නමුත් තාම හැදිලා නැහැ.
අපිට රට හදන්න බෑ. දැන් අපිට LLBT එක හැටියට කරන්න පුළුවන්. ඒ වැරද්ද මොකද්ද කියලා හොයලා වැරද්දට අපිට දෙන්න පුළුවන් මේ සොලියුෂන් එක මොකද්ද කියන එක අපිටම ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඒක තමයි මේ කරන්නේ. ඒ කියන්නේ අපිට රට හදන්න බෑ. අපිට පුළුවන් දැන් අපිත් සමග එකතු වෙන කට්ටියට වමනා ජපානයට ගිහිල්ලා රැකියාවක් කරන්න පුළුවන් දැනුම, එතකොට ඒ භාෂා දැනුමද, එතකොට රැකියාව හොයලා දීමද ওই ටික අපිට කරන්න පුළුවන්. ඒ මිසක් අපිට බෑ මේ මුළු රටේම ඉන්න සේරටම ওই ටික කරලා දෙන්න. ඒක ඉතින් අපි නෙමෙයි කරන්නේ ඒක දෙයක්. අපි මේ අපිට පුළුවන් ටික අපි කරනවා. හොඳයි. දැන් ජපාන් සමාජයේ ඉස්සර ෆොරිනර්ස්ට වැඩ කරන්න බැරි කාලයක් තිබුණාට දැන් ඇත්තටම හැකියාවල් තියෙන ෆොරිනර්ස්ලව හොඳට පිළිගන්න කාලයක්. මේක නිසා පොඩ්ඩක් ඔයගොල්ලෝ මෙතන මතක් කරගන්න. දැන් අපි ඉන්නේ දැන් ජපානයේ කියන Society 5.0 2017 දී මේ concept එක introduce කරේ. ඒ වගේ ඉස්සර අපි මේ කෘෂිකාර්මික ඔය අර මොකක්ද කියන්නේ anti society එකේ ඉඳලා එතෙන්ට ඉහළට ගිහිල්ලා පහුගිය කාලේ information society දැන් ඒක වැඩිපුර ගිහිල්ලා ජපානයේ smart society කියලා. ඉතින් ඒකට පුළුවනි ඔයගොල්ලන්ට දායක වෙන්න. දැන් මෙතෙක් කාල ජපානයට යනකොට දෙවිච්ච පාර මොකද්ද? අපේ හුඟක්ම ප්‍රසිද්ධම පාර තමයි එක ඒජන්සි වලින් ජපාන් ජාතික මොකද ජපාන් භාෂා පාඨශාලාවකට අවුරුදු එකක් ඉන්න විදිහට මේ අපිට තැන හොයලා දෙනවා. ඕක තමයි අපිට මෙතෙක් තිබිච්ච පාර. ඉතින් ඒජන්සි එක ලොකු ගාණක් ගෙවන්න ඕනේ. දැන් අපිට ආරංචි මේ දවස්වල ලක්ෂ 28 30 32 වගේ අය කරන ඒජන්සි තියෙනවා කියලා. ඒකෙන් කරන්නේ මොකද? ඒක හරහා ගියොත් එකපාරට සල්ලි ටික ගෙවන්නත් ඕනේ. එතකොට යන්නේ ඉස්සෙල්ලා වත්කම් පෙන්වන්නත් ඕනේ. එතකොට ගිහිල්ලා අවුරුදු දෙකක් ඒ ජපාන් ඉස්කෝලේ ඉගෙන ගන්න ඕනේ. එතකොට දවල් ඉගෙන ගන්නවා රැට පාර්ට් ටයිම් කරනවා. ඒක ඉතින් අර ආදායමක් ගන්න පුළුවන් කියලා කිව්වට මෙතන අම්මා තාත්තා ඉන්නවනම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපේ මේ පොඩි දරුවෝ අපි මේ මල් වාගේ හදන්නේ නේද? මණික් මුතු මණික් වාගේ හදන්නේ බොහොම කිසි කරදර නොකර. ඒ අය එකපාරටම ওই අඩු වයසේදී ජපානයට ගිහිල්ලා දාපුවාම දවල්ට ඉගෙන ගන්නවා රැට බොහොම අමාරු රැකියාවක් කරනවා. මේ ඇත්තටම මම දන්නේ මම නම් ඒ අය දකින්නට පව් කියලා හිතනවා. ඉතින් ඒ කියන්නේ හරියටම ඉගෙන ගැනීම කරගන්න බෑ ඔය වැඩේ නිසා කියන දරුවෝ මේ හරියකට හරි අමාරුයි. හිතට අමාරුයි. ඉතින් ඊට පස්සේ යන්න පුළුවන් යන්නේ මේ හුඟක් ලෝ ක්වොලිටි ටෙක්නිකල් කොලෙජ් වැඩි දෙනෙකුට. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙ ගිහිල්ලා ඉතින් හොඳ රැකියාවක් හොයාගන්නත් බෑ. මං කිව්වේ දැන් අර මේ ඊයේ නෙමෙයි මම ලංකාවට එන දවස් දෙන්නේ නගෝයා පැත්තේ පොලිසියක හිටියා කියලා. ඉතින් අන්න ඒ වගේ නරක වැඩ කරන්නත් යනවා. ඒ අතරතුර මට ඊයේ මෙසේජ් එකක් ආවා. ලංකාවේ දෙන්නෙක් දිරන් වෙලා එක්කෙනෙක් පිහියෙන් යනලා ගිහලා ඉතින් ඒ පිහියන කාර්යයක් කරා මැරිලා. ඉතින් බලන්න කියන්නේ දැන් ඕ වගේ මේ දේවල් අපි දන්නේ නැහැ මේ පොඩි දරුවෙකුට ඔක වෙයිද කියන එක කියන්නේ. අර සමාජය වැටහීමක් සමාජය ගැන හොඳ තේරුමක් නැති කෙනෙක් ගියාම වටපිට ඉන්න අය නරකා නම් එහෙම ඔය වගේ පාරවල් වලට අපි දන්නේ ළමයි වැටෙයිද කියලා. ඉතින් මේ දැන් ඕක තමයි නමුත් ඉස්සර තිබුණේ. ඒතර ඊට අමතරව තව තිබුණා. එලින්ම දැන් මෙහි හිතන්නකෝ දැන් ලංකාවේ ඉඳලා හොඳ ස්කෝලර්ෂිප් එකක් හම්බුණා කියලා. ස්කෝලර්ෂිප් එකක්ම හම්බෙලා ජපාන යන්න පුළුවන් නම් මම අත් දෙකම උස්සලා කියනවා යන්න. ඒ කියන්නේ ඒක හුඟක් හොඳයි. ඒ කියන්නේ එතකොට ඒ ස්කෝලර්ෂිප් එක මගේ හුඟක් යාව බලා කියා ගන්නවා. නමුත් එහෙම නැත්නම් පෞද්ගලික යනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න මම ඔතන උඩ කියලා දෙන මොඩල් එක කියන එක දිහා. එතකොට දැන් ජපානයේ විශ්වවිද්‍යාල කොහොමද කියලා කිව්වොත් දැන් අපි හුඟක් වෙලාට රජයේ විශ්වවිද්‍යාලය දන්නේ ජපානයේ තියෙන්නේ 80%කට කිට්ටු ප්‍රමාණයක් පෞද්ගලික ඒවා. එතකොට ෆැකල්ටිස් මහා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔක තමයි ජපානයේ තියෙන්නේ. අපි ලංකාවත් එක්ක කම්පෙයාර් කරන්න බෑ නේද ඇත්තටම. ඉතින් මේ දැන් ඕගොල්ලන්ට දැන් මම කියපු ටික හොඳට තේරුම් අරගෙන හොඳ රැකියාවක් අරගෙන ජපානයට ගියොත් එහෙම ඕගොල්ලෝ සතුටින් ඉන්නවා විතරක් නෙමෙයි ඕගොල්ලන් පවුලටත් උදව් කරන්න පුළුවනි නෑදෑයන්ටත් උදව් කරන්න පුළුවනි අම්මා තාත්තට කීයක් හරි එහෙ ඉඳලා එවනවා කියන්නේ ඒක දැන් මේ වෙලාවේ හැටියට රටටත් ලොකු උදව්වක් වෙනවා නේද දැන් අපිට ඩොලර් නෑනේ අපි අම්මා තාත්තට මාසෙකට රුපියල් ලක්ෂ ගාණක් එවනවා කියන්නකෝ රුපියල් ලක්ෂ ගාණක් එවනවා කියන්නේ ඒක රටට ලොකු මේ මොකද කියන්නේ උම සහයෝගයක් වෙන මේ වගේ අවස්ථාවක මේ වගේ නැති වුණත් ඒක ඒ වගේ ෆොරින් එක්ස්චේන්ජ් තියෙනවා නම් ඒක ලොකු දෙයක් ඒක අපිට ඔය හොඳ රැකියාවට ගියාම මාසෙකට ලක්ෂයක්ද දෙකක් දෙවනවා කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ජපාන් සමාජයේදී ඔයගොල්ලන්ට අර හොඳ රැකියාවක් කරන්න යන්නේ හොඳට නම්බුකාර විදිහට නම් තියාගෙන ඉන්න පුළුවන්.
එතන ඕවා ටික සේරම ගන්න මම නැවතත් මතක් කරනවා ඉගෙන ගන්න ජපන් භාෂාව ඉගෙන ගන්න software IT පැත්ත ඉගෙන ගන්න එතකොට ජපන් සමාජය ගැන හොඳට තේරුම් අරගන්න අපිට පුළුවන් එතකොට ඕගොල්ලන්ව හොඳ කාර්යකට දමලා දෙන්න. දැන් මේ වෙලාවේ මේ සතිය ඇතුළත අපි දැන් අවසාන දරුවෝ ටික ගන්නවා A level pending results වලින්. තව ඇත්තටම මේ අපි ඉස්සෙල්ලා ගන්න හිටපු සංඛ්‍යාව දැනටමත් පිළිලා ඊට වැඩි වුණා. ඒක වැඩි වුණා කියන්නේ මේ හේතුව මේකයි. කියන්නේ දැන් මම ලංකාවට ආවනේ. මම ඊට පස්සේ මැනේජ්මන්ට් එකත් එක්ක කතා බහ කරලා තීරණය කළා තව ටිකක් අපි ටික දෙනෙකුට chance එකක් දෙන්න කියලා. මුග දෙනෙක් මගෙන් පුද්ගලිකව පිළිලා තිබුණා කොහොම හරි මේ අපේ දරුවා දාලා දෙන්න කියලා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් වැඩි කරන අපිට ඒ වුණාට මම ලොකු ගණනක් ගන්න බෑ. මේ සතිය ඇතුළත එකතු වෙන්න පුළුවන් අය විතරක් අපි අරගන්නවා. දැන් මෙතන මේ කතාව අහගෙන ඉන්න අය අතර ඉන්නවා නම් අපිත් සමග සම්බන්ධ වෙන්න කැමති නම් මේක ඉවරෙච්ච ගමන්ම අපිත් සමග සම්බන්ධ වෙන්න. එතකොට මේ සමාන ඇතුළතම ඔයගොල්ලන්ට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට දැන් O level විභාගෙට ලියලා හිටන් ඉන්නවා නම් ඒ අයත් දැන් රෙජිස්ට්‍රේෂන් පටන් ගත්තා. මෙතනත් අපි ගන්න ටික දෙනයි ඔයගොල්ලොත් වහම ඇතුල් වෙන්න. ඒ කියන්නේ අවුරුදු 5කින් ඩිග්‍රී එක ඉවර කරලා ඔයගොල්ලන්ට ජපානයට යන්න පුළුවන්. ලැබෙන වැටුප එකමයි. දැන් මේ මෙතන ඉලක්කම් දාලා තියෙන 1 සහ 2 ඕගොල්ලෝ ඉගෙන ගන්න කාලය මේ වෙනස් වුණාට ලැබෙන වැටුප එකමයි. ඉතින් ඒක මේ ඇත්තටම O level හරහා මේ යන්න පුළුවන් නම් ඒක හුඟක් හොඳයි. නමුත් ඉතින් අපි ලංකාවේ අය පුරුදු වෙලා තියෙන්නේ O level කරාට පස්සේ A level කරනවා ඊට පස්සේ යුනිවර්සිටි යනවා වගේ කියලා නැත්නම් ජොබ් එකක් නේද? ඉතින් ඒක හිතට මදි නම් A level කරලා එන්න හොඳට මේ අපේ කතාව හොඳට තේරුම් අරගෙන මේ කෝස් එකට ඇතුල් වෙනවා කියලා තීරණය කරනවා නම් දැන් වහාම රෙජිස්ටර් වෙන්න අපි ගිය අවුරුද්දේ මේක රෙජිස්ටර් කරන්න පටන් ගත්තේ. දැන් මේ පරගන්න සෙකන්ඩ් බැච් එක. ඒතර අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ එකක් ඉල්ල තියෙනවා. ආවට පස්සේ එනවා නම් අනිවාර්යයෙන්ම මනසෙලා වැඩ කරන්න. ඕගොල්ලෝ දැනුම ලබා ගත්තොත් අපිට පුළුවන් ස්ථිර රැකියාවක් ජපානයේ ආරම්භ දෙන්න උපාධිය ඉවර කරපු ගමන්. හොඳයි. එහෙනම් මේ කතාව ගොඩක් දුරට අහගෙන ඉන්න බොහොම ස්තුතියි. ජපානය කියන්නේ ඇත්තටම යන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම යන්න. ඒ කියන්නේ දැන් LNBT එක හරහා හෝ වෙන පාරක් හරි තියෙනවා නම් යන්න අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම යන්න. ඒක මම රෙකමන්ඩ් කරනවා. කියන්නේ නැත්නම් හොඳ නැති රටක් මට අවුරුදු 40ක් ඉන්න බෑ නේද? දැන් මගේ පුතා තාමත් ඉන්නේ ජපානයේ. කියන්නේ ඒ වගේ හොඳ රටක් හොඳ නීතියට ගරු කරන මිනිස්සුන්ට ගරු කරන එතකොට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් ඔය ගෑස් පොලින්ද එක තියෙන මේ පොලි ගේ නෑනේ. මේ වාහන වලත් අපි දකින වාහන නෙමෙයි නිකන් මේ හිතා ගන්න බැරි වාහන තියෙනවා කියන්නේ ඒවා පහසෙන් අපිට ගන්නත් පුළුවන්. ඒ වගේ රටක්. එකම දේ හොඳට සුදුසුකම් අරගෙන ආවේ නැත්නම් එහෙම ඕගොල්ලන්ට ජපානයේ හොඳට සාර්ථකව ජීවත් වෙන්න බෑ. රැවටෙන්න එපා. හොඳට මානසිකව වැඩ කරනවා නම් කියලා මේ උනන්දුව තියෙන ඒ වගේ ඉන්නවා නම් අපේ සමග එකතු වෙන්න. හොඳයි සියලු දෙනාටම බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි අපිට දැනුවත් කරාට ප්‍රොෆෙසර් අවුරුදු ගණනාවක අත්දැකීම් එක්ක මම හිතනවා අපේ යංග ජෙනරේෂන් එකට ලොකු අත්දැකීම් බහුල කෙනෙක්ගෙන් සහ ගොඩක් උගත් දැනුගත් කෙනෙක්ගෙන් ජපානයේ දැනගන්න ලැබෙන එක ගොඩක් වටිනවා කියලා හිතෙනවා. මොකද ගොඩක් අය දන්නේ නැතුව ගිහින් අතරමං වෙන නිසා. ඉතින් මම වැඩිදුරටත් කාලය ගන්නවා. ගොඩක් ස්තුතියි ප්‍රොෆෙසර් ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරාට ජපානයේ වගේ ධනවත් රටක ඉඳලා මෙහි ඇවිල්ලා ලංකාවේ දරුවන් වෙනුවෙන් කරන සේවයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් අගය කරනවා. ඉතින් මම කෙටියෙන් LNBT එක කොහොමද ෆී ස්ට්‍රක්චර්ස් ඒ දේවල් ගැන ගොඩක් ළමයි අපෙන් කතා කළා නම් මම කෙටි හැඳින්වීමක් කරන්නම් ගොඩක් කාලය ගන්නෙත් නැතුව. ඉතින් ප්‍රොෆෙසර් ගොඩක් විස්තර කරපු නිසා අපි තමයි දැනට ආසියාවෙන් ඉන්න දකුණු ආසියාවෙන් ඉන්න ICT professional job opportunities ජපාන් වලට ප්‍රොවයිඩ් කරන එකම ආයතනය. ලංකාවේ පමණක් නෙවෙයි දකුණු ආසියාවෙම ඉන්න. ඉතින් 4-year degree and 5-year degree කියලා දෙකක් Greenwich University ප්‍රොෆෙසර් කිව්වා වගේ එංගලන්ත යුනිවර්සිටියක් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. එතෙන්දී ඔයගලන්ට ගෞරව උපාධි ස්පෙෂලායිසේෂන්ස් දෙකක් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දරුවන් මේ වෙද්දි මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණා සහ අපේ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ගැනත් මම විස්තර කරන්නම්. BSc Honours in Computing, BSc Honours in Information Systems කියන degrees දෙක තමයි දැනට අපේ ස්පෙෂලායිසේෂන්ස් දෙක තියෙන්නේ 4-year degree and 5-year degree එක විදියට. 5-year degree එක තියෙන සාමාන්‍ය පෙළෙන් පසු join වෙන්න පුළුවන්. pending research තියෙන students වල join වෙන්න පුළුවන්. 4-year degree එක තියෙන්නේ A levels වලින් පස්සේ තියෙන pending research වලින් join වෙන්න පුළුවන් ඒ සඳහා.
ඒත් එක්කම ඩිග්‍රී එක ලංකාවේදී කම්ප්ලීට් කරලා ජපානයේ ජොබ් එකක් ලබාගෙන කරන්න පුළුවන්. ඒ කියන්නේ 4 year 5 year ඩිග්‍රී එක ලංකාවේ ඉවර කරලා ඕනනම් ජපාන් වල ජොබ් එකකට කෙලින්ම යන්න පුළුවන් ප්‍රොෆෙෂනල් වර්කින් වීසා යටතේ. එහෙම නැත්නම් 3 years මෙහි කරලා 2 years final 2 years ජපනීස් යුනිවර්සිටි එකකට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. මොකද අපි 2016 පටන් ගත්තේ ඒ මොඩල් එකට තමයි කලින් අපේ ස්ටුඩන්ට්ස් ෆයිනල් ජපනීස් යුනිවර්සිටිස් වල ඉගෙන ගත්තේ. ඒගොල්ලන්ගේ පින්තූර රාමු කීපයකුත් තියෙනවා. මම ඉස්සරහට ඒ දේවල් පැහැදිලි කරන්නම්. ඉතින් අපේ 5 year and 4 year models ඔයගලන්ට වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. අපේ www.lnvti.lk කියන වෙබ්සයිට් එකට ගියොත් කොහොමද අවුරුද්දෙන් අවුරුද්ද මොනවද කරන්නේ ජැපනීස් ලැන්ග්වේජ් කරන දේවල් හොඳට පැහැදිලි කරලා තියෙනවා වෙබ්සයිට් එකේ කරන දේවල් ටික. මොකද ඒ ගැන ගොඩක් කාලේ විඩංගු කරන්නේ නැහැ මම. ඒත් එක්කම ග්‍රීනිච් යුනිවර්සිටි එක ගැන මේ කතා කරොත් ඔයගොල්ලෝ අහලා ඇති ටයිම් සෝන් එකේ ග්‍රීනිච් රේඛාව බිඳුවෙන් තියෙන. ඉතින් මේ යුනිවර්සිටි එකත් ගොඩක් පැරණි හොඳ යුනිවර්සිටි එකක් රිගාර්ඩඩ් හොඳ ප්‍රෙස්ටිජියස් යුනිවර්සිටි එකක් UK වල තියෙන. ඉතින් ටයිම් සෝන්ස් දෙකක වැඩ කරන්නේ. දැන් පේනවා ඇති බිල්ඩින් එකේ උනා ටයිම් ලයින්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒ වගේ යුනිවර්සිටි එකකින් තමයි අපි කරිකියුලම් එක අරගෙන තියෙන්නේ. ඉතින් කරිකියුලම් එකට ICT විතරක් නෙමෙයි up to date කරිකියුලම් එකක් යන්නේ world recognized English medium වලින් කරන්නේ. අපි Japanese language, business mannerism, Japanese culture හැමදේම අන්තර්ගත කරලා තියෙනවා අපේ syllabus එකට. ඒත් එක්කම main curriculum subject areas විදිහට ඔයගලන්ට basic fundamentals වලින් සහ specializations වලට උනත් යන්න පුළුවන්. artificial intelligence, එතකොට mobile application development, cyber security, IoT, game development, robotics. මොකද ඒ වගේ පැත්තට කැමති ගොඩක් දරුවන් අපිත් එක්ක එකතු වෙලා මොකද අපේ ඩිග්‍රී පාත්වේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ජපානයේ ගිහින් ස්පෙෂලායිස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් artificial intelligence, forensics ඒ වගේ දේවල්. ඉතින් ඒ පාත්වේ එකට ජොයින් වෙලා දරුවන් කරගෙන යනවා. එහෙම නැත්නම් ලංකාවේ මේක මම කලින් සඳහන් කරපු ස්පෙෂලායිසේෂන්ස් දෙක අරගෙන කෙලින්ම ජොබ් ඔපචුනිටි එකකට යන්න ඔයගලන්ට chance එක තියෙනවා. ඉතින් අපේ දරුවන් විශේෂ වෙන්නේ අනිත් දරුවන්ට වඩා IT ඩිග්‍රී එක පමණක් නොවේ. ප්‍රොෆෙසර් ගොඩාක් විස්තර කරා ජපනීස් ලැන්ග්වේජ් එක කල්චර් එකේ සියලුම ඥානයන් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ සියලුම දැනුම අවුරුදු 4ක් පුරාවට අපි දෙනවා. මොකද ජපනීස් ලැන්ග්වේජ් එක නොදන්න කෙනෙක් වුණත් number 1 ඉඳන් ඒගොල්ලන්ට පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඩියේ ඉඳන්ම ඒගොල්ලන්ට අපි කියලා දෙනවා one by one. සහ මේක ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන්නේ. ඉතින් අපි දන්නවා ජපානෙත් එක්ක ගොඩාක් ලෝකේ ධනවත් රටවල් සම්බන්ධයි. ඉතින් යුරෝපියන් countries එතකොට ඕස්ට්‍රේලියා ඇමරිකා ඒ වගේ countries එක ගොඩක් සම්බන්ධතාවම් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ head office එක ජපාන් වල වුණාට ඒගොල්ලන්ගේ තව branches තියෙනවා අනිත් රටවල් වල. එතකොට ඒගොල්ලන්ට ගොඩක් projects එනවා ඒ වගේ රටවල් වල. ඉතින් ගොඩක් විදේශයන් එක්ක සම්බන්ධ රටක් නිසා ඔයගොල්ලන්ට ජපානයේදී කරන ගොඩක් IT projects වලට ඉංග්‍රීසි වලින් වෙන රටවල් එක්ක communicate කරන්න අවශ්‍යයි. මොකද ජපාන් ජාතිකයන් ලොකුවට ඉංග්‍රීසි language එක follow කරන්නේ නැති නිසා ඔයගොල්ලන් වගේ අපි වගේ රටකින් යන දක්ෂ දරුවන්ට තැනක් තියෙනවා ඒ රටේ ලොකු උසස් තනතුරක් ගන්න. ඉතින් දැන් ප්‍රොෆෙසර් ආනන්ද ගත්තොත් සර් ලංකාවෙන් 1983 ගිහිල්ලා දැන් උසස්ම තනතුරක ජපානයේ ගොඩක් කල් සේවය කරපු පුද්ගලෙක්. ඉතින් ඕගලන්ට ඊටත් වඩා ඉහළට යන්න පුළුවන්. මොකද දැන් ටෙක්නොලොජි එකක් දියුණුවයි. ICT සම්බන්ධයෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට්ස් වගේ හැන්ඩල් කරන්න පුළුවන්. ඉතින් අපි මේ සාමාන්‍ය ජොබ් එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. සාමාන්‍ය උපාධියක් අරගෙන සාමාන්‍යයෙන් නැත්නම් රජ රැකියාවක් හරි කරලා එහෙම සාමාන්‍ය නැත්නම් ප්‍රයිවට් කම්පැනි එකක හරි රැකියාවක් කරලා ලංකාවේ ඉන්න එහෙම බලාපොරොත්තු වෙන මේ ඊටත් වඩා ඉහළින් ඕගොල්ලව තියෙන කැම්පස් එකක් තමයි LNVTI කියන්නේ. ඉතින් ජපානයේ වගේ රටක ජොබ් එකක් ලබා දෙනවා කියන්නේ මේ වගේ කියන්නේ ඇත්තටම මම කොස්ට් එක ගැන ඉස්සරහට සඳහන් කරන්න මේ වගේ ඇත්තටම මේ සාධාරණ මුදලකට ගොඩක් වටිනවා. ඉතින් ජපානයේ ගොඩක් ප්‍රොෆෙසර් පෙන්නුවා වගේ ස්කිල්ඩ් ෆොරින් ප්‍රොෆෙෂනල්ස්ලා ඉල්ලලා තියෙනවා. ඒවයි ස්ටැටිස්ටික්ස් ප්‍රොෆෙසර් ගොඩාක් පෙන්නුවා කොහොමද ජනගහනය අඩුවීම සහ ඒවයි සැලරි ස්කේල්ස්. ඉතින් ඒක නිසා මම ඒ ගැන වැඩි දුර කතා කරන්න යන්නේ නැහැ. ඉතින් හැමෝම අහනවා ඉතින් කොහොමද මේ වගේ ඩිග්‍රී එකට යන ගාන විතරක් අය කිරීම කරලා කොහොමද ජපානයේ ජොබ්ස් ලබා දෙන්නේ? ඒක කොහොමද කරන්නේ? ඒක ගොඩක් අයට පුදුමයක්. ඉතින් මෙටා ටෙක්නෝ තමයි අපේ මව් ආයතනය. මෙටා ටෙක්නෝ INC ජපාන් වල කනගාවවල තියෙන්නේ. ඉතින් මෙටා ටෙක්නෝගේ අපේ චෙයාර්මන් උත් ප්‍රොෆෙසර් පෙන්නුවා ෆුගාමිචියෝ චෙයාර්මන් ජපනීස් චෙයාර්මන් කෙනෙක්. ඒත් එක්කම ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා ජපනීස් ඩිරෙක්ටර් කෙනෙක් මිස්ටර් ඉකුරා. ඒත් එක්කම ප්‍රොෆෙසර් ආනන්ද කුමාර ගොඩාක් ප්‍රවීණයෙක් ජපාන් වල ඉන්න. ඉතින් ඒක නිසා සර්ත් ඇවිල්ලා තිනවා ලංකාවට වයිස් චාන්සලර් ප්‍රෙසිඩන්ට් විදියට මෙහෙක් කටයුතු
කටයුතු කරන්නේ. ඉතින් අපිට ගොඩක් ජපානයේ මේක leading IT company එකක්. Meta Techno කියන්නේ. ඒගොල්ලෝ embedded systems provide කරනවා, software ගොඩක් provide කරනවා electronic equipments වලට. ඉතින් අපි ගොඩක් ගත්තොත් ලංකාවේ දන්නවා Canon කියන කැමරාව ගොඩක් ප්‍රසිද්ධයි. ඒ brand එක ගොඩක් දන්නවා. ඉතින් මම එක brand එකක් කියන්නම්. Meta Techno එක අපි supply කරන embedded systems. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ companies එක්ක ඒගොල්ලන්ට connections තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ management එකට chairman ගොඩක් senior කෙනෙක්. ඉතින් ඒක නිසා chairman ටත් ගොඩක් connections තියෙන නිසා අපිට අපේ Japanese management එක through ඕගොල්ලන්ට job opportunities වල ලබා දෙන්න ඒ වගේ companies එක්ක අපි agreement යොමු කරලා ඉදිරියේදී තව අපි enlarge කරන්න බලාපොරොත්තු වෙනවා මේ programs සහ companies අපිත් එක්ක ඉන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට CVs අපි හිතමු දැන් ඕගොල්ලන්ගේ graduate උනාට පස්සේ ගොඩක් එක කම්පැනි එකකට මේ ඔයගොල්ලෝ ජොබ් එකක් ලැබෙනකම්ම කම්පැනි කීපයකට ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ඒ තරම් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ හොඳට IT ඉගෙනගෙන හොඳ IT ග්‍රැජුවේට් කෙනෙක් වෙන එකම ජපනීස් ලැන්ග්වේජ් එකත් හොඳට ඉගෙනගෙන ඉංග්‍රීසිත් හොඳට දන්නවා නම් ලොකු ඩිමාන්ඩ් එකක් ජපානයේ තියෙනවා. ජපානයේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ක්‍රියේට් වෙනවා ජපනීස් කම්පැනිස් එක්ක. ඉතින් වීසා වලට අපි කිසිදු අයකිරීමක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඩිග්‍රී එකේ අපි යන ගාස්තුව පමණයි. ඩිග්‍රී එකේ ගාස්තුවෙන් පස්සේ සාමාන්‍යයෙන් ඔයගලන්ට එයා ටිකට් එකට ලක්ෂ 1.5ක් විතර අතේ තියාගන්න වෙයි අවුරුදු 4න් පස්සේ. ඒත් එක්කම වීසා ප්‍රොසෙසින් වලට රුපියල් 20000ක් 25000ක වගේ මුදලක් වෙනම වෙන් කරන්න වෙයි. ඒක ලංකාවේ මුදලින් කිව්වේ. ඔක්කොම අපි එතන හිතමු ලක්ෂ 2ක් විතර කියලා. ඒත් එක්කම ඩිග්‍රී එකේ කොස්ට් එකයි ඒ විදිහට තමයි යන්නේ. ඉතින් මම ඩිග්‍රී එකේ කොස්ට් එක ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් ඔක්කොම යන්නේ ලංකාවේ කරන මුදලින් අවුරුදු 4ට ලක්ෂ 13ක්. ඒ ලක්ෂ 13 ඇතුළත තමයි හැම දෙයක්ම අවුරුදු 4 ඇතුළත කරන්නේ. එතකොට ඒක ඔයගලන්ට ගෙවීමේ ක්‍රමයකට උනත් ගෙවන්න පුළුවන්. ටික ටික ගෙවීමේ ක්‍රමයකට ගෙවන්න පුළුවන්. මාස 6න් 6ට අපේ මාස 6ක් කියන්නේ සෙමෙස්ටර් එකක්. ඉතින් එතකොට අපි කිසිදු පොලියක් අය කිරීමක් කරන්නේත් නැහැ. හැම මාස 6න් 6ට ගෙවන ක්‍රමයේදී. ඉතින් ඒ විදිහට ගෙවන්න පුළුවන්. ඒත් එක්කම අපි දැන් UK Greenwich කියන යුනිවර්සිටි එකේ අපිට ඩිග්‍රී එක ලැබෙන්නේ. එතකොට Greenwich කියන යුනිවර්සිටි එකට පවුන්ඩ් 1350ක් ගෙවන්න අවශ්‍යයි. ඒක ඔයගලන්ට පුළුවන් අවුරුදු 3ක කාලයක් ඇතුළත එක්ස්චේන්ජ් රේට් එක අඩු වෙන දවසක් වගේ බලලා පවුන්ඩ් වලින් තමයි ස්ටර්ලින් පවුන්ඩ් වලින් තමයි ඒ පේමන්ට් එක කරන්නේ. ඉතින් ඒ වගේම 5 year degree එකටත් ලක්ෂ 15මාරක් වගේ තමයි මුදලක් කියන්නේ. ඒකත් ටික ටික ගෙවන්න පුළුවන් ඒ අවුරුදු 5 ඇතුළත. අපේ payment schemes ඔක්කොම ගැන අපිට පෞද්ගලිකව කතා කරන්න. ඇත්තටම මිස් පවිත්‍රායි මිස් නදිකා ස්පෙෂල් රික්වෙස්ට් එකක් කරා WhatsApp කරන්න. ඔය WhatsApp කරන හැමෝටම අපේ fee structure එක අපිට දෙන්න පුළුවන්. එතකොට ගෙවීමේ ක්‍රම හැම දෙයක්ම දාලා තියෙනවා. ඒත් එක්කම තව ස්පෙෂලි ප්‍රොෆෙසර්ත් එක්ක වෙනම කතා කරන්න ඕන නම් ඉන්ඩිවිජුවලි සහ LNBTI එක විසිට් කරන්න ඕන නම් අපි හෙට දවසේ LNBTI එකේ ඉන්නවා. ඉතින් ඕනම කෙනෙකුට එන්න පුළුවන්. හෙට දවසේ අපි ඇවිල්ලා හම්බෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒත් එක්කම ඔන්ලයින් අපිත් එක්ක මීටින් එකක් ගන්න පුළුවන් නම් ඒකත් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. හැමෝම අපේ හොට්ලයින් නම්බර් එකට 07733 60000 කියන නම්බර් එකට WhatsApp කරලා පුළුවන් ෆී ස්ට්‍රක්චර් එක අපින් ලබා ගන්න. ඉතින් උනන්දු දරුවන් ඉන්නවනම් ෆී ස්ට්‍රක්චර් එක ගන්න ගෙවීමේ ක්‍රම ඔක්කොම එතනදී පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම අර ඒ විදිහට කිව්ව රෆ් කොස්ට් එක. ඒත් එක්කම මේ අපේ මේ කොරෝනා වලට කලින් ජපනීස් ප්‍රොෆෙසර්ස්ලා ගොඩක් ඇවිල්ලා අපිට ලෙක්චර්ස් කරා අපේ දරුවන්ට. ඒ විදිහට තමයි ජපනීස් ටෙක්නොලොජි අලුතෙන්ම ලේටස්ට් ටෙක්නොලොජි අපේ ලංකාවේ දරුවන්ට හඳුන්වා දෙන්නේ. ඉතින් ප්‍රොෆෙසර් ආනන්ද කුමාරගේ සර්ගේ මැදිහත් වීමත් එක්ක ජෝර්ජියා ටෙක්. එතකොට ටෝකියෝ ටෙක් වගේ කියන්නේ උසස්ම ගණයේ නම්බර් 1 වගේ ලීඩින් යුනිවර්සිටිස් වල රටවල් වල ඒගොල්ලන්ත් එක්ක අපේ දරුවන් එකිනෙකට සම්බන්ධ වෙලා ප්‍රොජෙක්ට්ස් කරනවා. එතකොට ඇත්තටම එක ටයිම් zones වල තියෙන්නේ. ඉතින් ඒ වගේ ලෝකේ තියෙන ගොඩක්ම උසස් වර්ගයේ නම්බර් 1 ලීඩින් කියන යුනිවර්සිටිත් එක්ක අපේ දරුවන් සම්බන්ධ වෙලා ඒගොල්ලන් ගෲප් වර්ක් කරනවා. ඉතින් ඒ වගේ chance එකක් සාමාන්‍යයෙන් අනිත් යුනිවර්සිටිස් වලදී ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඉස්සර පෙරදින යුනිවර්සිටි එකට ගිහපු chance එක ප්‍රොෆෙසර් ආනන්ද නිසා අපිට මෙහි ලංකාවට ලැබුණා. ඉතින් ඒ වගේ ගොඩක් දුර්ලභ අවස්ථාවන් මේ ලංකාවේදී ඔයගලන්ට අත්දකින්න පුළුවන් අපේ තියෙන connections හරහා. ඉතින් ඕව ගොඩක්ම දුර්ලභ ගණයේ connections. මොකද පිට රට යුනිවර්සිටි එකේ දරුවන්
දරුවන් එක්ක එකතු වෙලා වැඩ කරන්න ලැබෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ soft skills හැදෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒත් එක්කම දැන් මට මුලින්දම මම හිටපු කෙනෙක් විදිහට ඉස්සර දරුවන් එනකොට මට තේරුණ විදිය තමයි ඒගොල්ලන් A levels වලින් පස්සේ ගොඩක් අර විනය ගැන බලද්දී අපේ LMBT එකේ parents ගොඩක් කියන්නේ දරුවන්ගේ විනය ගොඩක් හොඳයි. දැන් අපේ දරුවන් අපි යනකොට දකිනවා මේ ඔළුව නමල ආචාර කරනවා. ඉතින් අර ජැපනීස් ඒ වගේ කල්චර් එකට ඒගොල්ලෝ ඇත්තටම ක්‍රමක්‍රමයෙන් හුරු වෙනවා. ඒ කියන්නේ අපි එන්රෝල් කරද්දී පටන් ගනිද්දී දකින්න දරුවා නෙමෙයි අවුට් වෙලා ග්‍රැජුවේට් වෙලා යන්නේ ගොඩක්ම ඇත්තටම විනීත සිවිලයිස් සහ අර ජැපනීස් කල්චර් එක ගොඩක්ම ෆලෝ කරන ළමයෙක්. ඉතින් ගොඩක්ම විනයගරුකයි අපේ දරුවන්. මම දකිනවා අනිත් කැම්පසස් වල දරුවන්ට වඩා හරිම ලස්සන හොඳ කල්චර් එකක් තියෙනවා LNBTI එකේ. ඉතින් ඒකත් විශේෂයෙන්ම වැදගත්. අපි ආශ්‍රය කරන්නේ කවුද? ඒ දේවල් විශේෂයෙන්ම වැදගත් ඩිග්‍රී එක ගන්න අතරතුරදී. ඉතින් අපේ කම්පියුටර් ලැබ්ස් ගැන තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒත් එක්කම අපේම ස්ටුඩන්ට්ස්ගේ පික්චර්ස් තමයි මම මේ දාලා තියෙන්නේ. අරගෙන අපේ තියෙනවා ස්ටුඩන්ට් ඇක්ටිවිටීස් එක දේවල් soft skills develop කරන්නේ. ඒගොල්ලන්ම තමයි organize කරන්නේ අවුරුදු ඇක්ටිවිටීස්. අපේ Facebook page එකට Instagram page එකට ගියොත් ඒවයි පින්තූර තව දකින්න පුළුවන්. ඒත් එක්කම ජැපනීස් ඩේ සෙලිබ්‍රේෂන් එකට ජැපනීස් එම්බැසිඩර්ත් හැමදාම වගේ ආරාධිත අමුත්ත විදියට පැමිණෙනවා. ඉතින් ටී සෙරමනීස් එක ජැපනීස් කල්චරල් දේවල් ජපානයට යන්න කලින් ඕගොල්ලන්ට ලංකාවේදී අත්දකින්න පුළුවන් අපේ කැම්පස් එක හරහා. annual trips, එතකොට ගේමින් කම්පිටිෂන්ස්, එතකොට රොබොටික්ස් ක්ලබ් එක විශේෂී තැනක් ගන්නවා. මම කලිනුත් කිව්වා අපේ රොබොටික්ස් ක්ලබ් එකේ ගොඩක් කියන්නේ ස්පෙෂලායිසේෂන්ස් වලට ඒ වගේ වලට යන දරුවෝ වැඩියෙන් හිටියා. ඉතින් රොබොටික්ස් ක්ලබ් එක අපේ ගොඩක් ස්ටුඩන්ට්ස් ප්‍රැක්ටිකලි ඒගොල්ලන් කරලා අත්හදා බලලා අලුත් දේවල් හොයා ගන්නවා. ඉතින් අපේ රටටත් සහ ලෝකයටත් අවශ්‍ය වෙන්නේ ඒ වගේ අලුතෙන් දේවල් නව නිපැයුම් කරන දරුවන්. ඉතින් ඒකට අපි ගොඩක් අතහිත දෙනවා අපේ කැම්පස් එකකින් අනිත් කැම්පසස් වලට වඩා රිසර්ච් කරන්න වෙනමම ලැබොරටරි එකක් අපේ තියෙනවා. ඒත් එක්කම අපේ දරුවන් ෆස්ට් ප්ලේස් ගත්තා මොරටුව IIT කොලම්බියා යුනිවර්සිටිත් පරද්දලා රොබොටික්ස් ක්ලබ් එකේ අපේ දරුවන්. ඉතින් ඒ වගේ ගොඩක් සුවිශේෂී දරුවන් රසක් ඉන්න තැනකට එන්නත් මම හිතනවා ගොඩක් පිනක් වාසනාවක් තියෙන්න ඕනේ කරලා ජපාන වගේ හොඳ රටක ජොබ් එකක් කරන්න ඒ භාග්‍ය ලබා ගන්න. ඒත් එක්කම අර සකුරා සයන්ස් ෆවුන්ඩේෂන් එක ගැනත් දරුවෙක් අහලා තිබ්බා කොහොමද ඒ සම්බන්ධයෙන් කරන්න කියලා. ඉතින් අපි 2019 අපේ ඒ කියන්නේ කොරෝනා වලට කලින් සහ ඊස්ට් ඇටැක් එකට කලින් අපේ දරුවන්ට දුන්නා ජපාන් වල 2 weeks වල ටුර් එකක්. ඉතින් ඒක සකුරා සයන්ස් ෆවුන්ඩේෂන් එකෙන් තමයි ස්පොන්සර් කරේ. සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඉතින් හොඳටම වැඩ කරන දරුවන් 10 දෙනා සිලෙක්ට් කරගෙන තමයි අපි මේක ජපාන් වල ෆුකුෝකා වල තිබ්බ යුනිවර්සිටි එකකට එක්කගෙන ගිහිල්ලා දවස් සති දෙකක ටුර් එකක් තිබ්බේ. ඉතින් ඒ වගේ chances උත් ඕගලන්ට එනවා අපේ LNBTI එකට join වුණාම හොඳට වැඩ කරගෙන යනවා නම් තවත් chances ගොඩක් එතකම අපේ ස්ටුඩන්ට්ස් පෝට් සිටි එකේ ඩෙකතන් කියන එකෙන් ගොඩක් ස්මාර්ට් සිටි කන්සෙප්ට් එකට ඩෙවලොප් කරලා ටෙක්නොලොජි පැත්තෙන් ඩෙවලොප් කරලා ෆස්ට් ප්ලේස් ගත්තා. ඒ වගේ අලුතෙන් ප්‍රොජෙක්ට්ස් වලට ඔයගලන්ට ජොයින් වෙන්න පුළුවන්. අලුත් දේවල් හොයාගන්න දේවල් තියෙනවා. ඉතින් ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා LNBTI එකේ. හරිම ඉන්ටරෙස්ටිං. ඇතුළතදී ආවම ළමයි කරන දේවල් දැක්කම අපිටත් ගොඩක් ඉන්ටරෙස්ටිං. මොකද ජැපනීස් කල්චර් එකත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේම අලුත් දේවල් ගොඩක් කරනවා. සහ ජැපනීස් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ත් එක්කත් එකතු වෙලා මොකද ප්‍රොෆෙසර්ගේ කන්ටැක්ට්ස් ගොඩක් තියෙන නිසා මේජර් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් අපේ වෙබ්සයිට් එකෙත් ඇත්තටම නිවුස් සෙක්ෂන් එකේ දාලා තියෙනවා අපි කරපු ඇක්ටිවිටීස්. ඔයගලන්ට ගිහින් ඒවා බලන්න පුළුවන්. ඉතින් අර සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකට යනවට වඩා ඔයගලන්ට ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් ලැබෙනවා LNBTI එක හරහා. ඉතින් අපේ ගිහිපු දරුවන් LNBTI එකෙන් දැන් ටයිස් යුනිවර්සිටි එකෙන් පාස්ඩ් අවුට් වෙලා මේ ස්ටුඩන්ට් මෙම්බර්ෂිප් ස්කෝලර්ෂිප් එක පවා ගත්තා අපේ ස්ටුඩන්ට් කෙනෙක්. ෆස්ට් බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක් දැන් මාස්ටර්ස් කරනවා ඒත් ස්කෝලර්ෂිප් එකක් ලබාගෙන. ඒත් එක්කම ඉන්ටෙලිජන්ස් සිස්ටම්ස් කරනවා මේ ෆියුචර් යුනිවර්සිටි ඔෆ් හකුරතේ වල ජපාන් වල ගර්ල් කෙනෙක් අපෙන් ගිහි ට්‍රාන්ස්ෆර් වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් ස්පෙෂලායිසේෂන් එකක් කරන. ඒත් එක්කම දැන් ගොඩක් ඉන්න දරුවන් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් එහෙම නැත්නම් හොඳ ස්කෝලවල දරුවන් තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් ඒගොල්ලන් එහෙම හොඳ ඉස්කෝල නරක ඉස්කෝල කියලා එහෙම වර්ගීකරණයක් නෙමෙයි. ඒ කියන්නේ දරුවන් උනත් එන දරුවන් ගොඩක් ඒගොල්ලන්ට ඕනේ වර්ල්ඩ් ක්ලාස් බ්‍රෑන්ඩ් එකකට කියන්නේ ලෝකේ හොඳම බ්‍රෑන්ඩ් එකකට වැඩ කරන්නේ. ඒ වගේ ගොඩක් හොඳ ඩ්‍රීම්ස් තියෙන දරුවන් තමයි එන්නේ. ඉතින් හොඳට අධ්‍යාපනය ලැබපු හොඳ පවුල්වල දරුවන් තමයි අපේ ඉන්නේ. ඉතින් ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා LNBTI එකට ඇවිල්ලා විස්තර ගන්න. හෙට දවසේ අපි ඉන්නවා LNBTI දවස පුරාවටම විස්තර ඕන වෙන කෙනෙකුට ඇවිල්ලා විස්තර ගන්න පුළුවන්. අපේ කැම්පස් එක තියෙන්නේ මහරගම. වෙබ්සයිට් එක මෙතන සඳහන් කරලා තියෙනවා. මොබයිල් නම්බර් එකට WhatsApp කරන්න පුළුවන්. ස්තුතියි.
එහෙමනම් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ප්‍රොෆෙසර් ආනන්දත් ඉන්න නිසා ඔයගලන්ට පුළුවන් විස්තර දැනගන්න සර්ගෙනුත්. එහෙමත් එක්කම අපේ ඩිරෙක්ටර් මිස් දේශාන් ඉන්නවා. සර්ගෙනුත් ඕන දෙයක් තියෙනවා නම් විස්තර දැනගන්න පුළුවන්. අපි ඇත්තටම මෙතන කිව්වනේ ටයිම් එකක් විදියට ගමු කියලා මට හිතෙනවා කීප දෙනෙක් ඉන්න නිසා මේ ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම මේ යොමු කිරීමක් කරන්න. එතකොට ලේසි කීප දෙනෙක් දරුවන් කීප දෙනෙක් ඉන්න නිසා අපිට ඒ ගැන විස්තර කරන්න. ඔෂාන් මිස්ටර් ඔෂාන් ඔෂාන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද? මිස් රශ්මි හිමාෂා මිස්ටර් හිමාෂා කෞශල්‍ය මිස්ටර් මහේන්ද්‍ර ශෙහන් මිස් ශෙහන් දිල්මි මිස් දිල්මි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපෙන් යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හොට්ලයින් නම්බර් එකට කතා කරලා ඔයගලන්ට විස්තර දැනගන්න පුළුවන් 07733600000. එතකම LNBTI එක විසිට් කරන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි. ප්‍රොෆෙසර් මිස් දේශාන් තව මොන හරි අපේ ඔඩියන්ස් එකට කතා කරන්න දේවල් තියෙනවද? මිස් දේශාන් ප්‍රොෆෙසර් නෑ සන්තෝෂ ඇත්තටම පොඩ්ඩක් කනෙක්ෂන් ඩ්‍රොප් එකක් තියෙනවා නේද? මිස් දේශාන් කනෙක්ෂන් ඩ්‍රොප් එකක් තියෙනවා. එහෙම මිස් දේශාන් කනෙක්ෂන් එකේ පොඩි ඉෂුව එකක් තියෙන නිසා හිමා අකලංක ප්‍රශ්නයක් අහලා තිනවා වීසා ප්‍රොසෙස් එක ජොබ් වීසාද කියලා. ඔව්. ඇත්තටම වීසා දෙන්නේ වර්කින් වීසා. වර්කින් වීසා තමයි ඔයගලන්ට ලැබෙන්නේ. මොකද ඔයගොල්ලෝ උපාධිධාරියෙක් විදියට ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පුළුවන් කෙනෙක් විදියට තමයි යන්නේ. ඒ කියන්නේ අපි ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදියට නෙමෙයි. දැන් ස්ටුඩන්ට් වීසා ගියොත් තමයි පොත්වල මෙච්චර ගාණක් ලක්ෂ 50ක් 60ක් වගේ පෙන්වන්න ඕන කියන්නේ. ඔයගොල්ලෝ යන්නේ ප්‍රොෆෙෂනල් කියන්නේ වර්කින් වීසා විදියට ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට ජපානයට. ඒකට ඔයගලන්ට එහෙම සල්ලි පෙන්වන්නවත් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි යවන්නේ වර්කින් වීසා වලට පර්මනන්ට් ජොබ් එකකට. තව මොන හරි ප්‍රශ්න තියෙනවද එහෙම අපිට chat එකේ යොමු කරන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ මම හිතන්නේ ගොඩක් කාලේ අපි ගත්ත නිසා මම හිතන්නේ පැය දෙකකට විතර කිට් වෙන කාලයක් අපි ගත්ත නිසා මම හිතන්නේ අපි දැන් මේ විදිහේ අවසන් කරනවා. මොන හරි තියෙනවා නම් අපිට කෝල් එකක් දෙන්න ප්‍රොෆෙසර්. ඔව් ස්තුතියි. ඒ කියන්නේ මේ අපිට වැඩි දෙනෙක් ගන්න බෑ. ඉතින් අර ගන්න කීප දෙනා අපි මම විස්තර කළා වගේ අනිවාර්යයෙන්ම ජපානයේ තොරතුරු තාක්ෂණ අංශය හොඳ රැකියාවකට යවන්න පුළුවනි. හැබැයි එකම දෙයක් මම ඉල්ලනවා. ඒ කියන්නේ දැන් මේ අපිට ඇවිල්ලා ඉන්න ළමයි කියනත් මම මේ දැන් ටික ඉස්සෙල්ලත් හම් වෙලාව මහන්සියලා ඉගෙන ගන්න එකේ වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ ජපානයේ සාමාන්‍යයෙන් කියලා හොඳ පර්මනන්ට් ජොබ් එකක් අරගන්න එකද එතකොට ප්‍රොමෝෂන් ගන්න එකද අපහසුයි. අපිට පාරට දාලා දෙන්න පුළුවන්. ඕගොල්ලෝ හොඳ දැනුමක් අරගත්තොත් අනිවාර්යයෙන්ම දිනු වෙන්න පුළුවන්. හොඳයි. සියලු දෙනාටම එහෙනම් සුබ පතනවා. බොහොම ස්තුතියි.